හීයෙන් නැවතුණු හූව එන්න සී ටයිගර්ස්ලා ෆෝම් වෙලා මේගොල්ලෝ 20 මිලිමීටර් අවි ආයුධ අරගෙන අපිට ගහන්න ගත්තා. කොටිම කියනවා නම් කිලාලි කලපි මැදට අවිල ගහනවා අපේ බේස් එක උඩින් යනවා. අපිට 50s තමයි තිබ්බේ. කිලාලි නාගසන්තුරේ කියන තැන කොටි මීටර් 300 200ට ඇවිල්ලා අපිට හූ කියලා යනවා. එදා 24 දෙනෙක් කොටි නැති වුණා. සුසේ අප්පු කියන එක්කෙනෙක් නැති වුණා. පුනරින් ගොඩ වූ හැටි. අපි ඩිංගි බෝට්ටු තිබ්බේ. අපි මේ ඩිංගි බෝට්ටු වලින් ලෑන්ඩින් එක කරන්න මේ SBS එකේ පළවෙනි ඔපරේෂන් එක මේ මම මේ කතා කරන්නේ. අපි හිටියා මට මතකයි නිමල් කියලා මිනිහෙක් එයාකුව සර් මට එක්ස්ප්ලෝසිව් කිලෝ 60ක් 50ක් දාන්න මම ගිහිලා මේක බ්ලාස්ට් කරගන්න ඊට පස්සේ සර්ලා යන්න. කාලේ මිනිස්සු ඉතින් හිටියේ මේ SBS කියලා කියන සුයිසයිඩ් බෝට්ස් කන්ටෙන්ට් කියන එක. මේ බාලන්නා බාගත් හැටි. ඩවුස් කියලා කියන්නේ විශාල ගල් සූර්ය ලී වලින් හදපු රුවල් කියන ඔරුවක් වගේ එකක්. 50 ගැහුවත් ඒවා කැඩෙන්නේ නැහැ. T56 වලින් ගැහුවා කියන්නේ ඉදිකටු යනවා වගේ. ඕපන් ෆයර් කරා කෑ ගහගෙන කට්ටිය පැන්න. මට හොඳට මතකයි තුන් දෙනෙක් හිටියා. ඊපස්සේ කිව්වා ජන්න ගහලා තින්නේ. සේමිසේ එකක් නෙහි බාලන්නා ගහලා තින්නේ කියලා. මුහුදේ වැද්දන්. නාවික හමුදාවේ බෝට්ටු ගොඩාක් LTT සුයිසයිඩ් කාඩර්ස් වලින් ගිල්ලපු කාලේ. ඩෝරාස් ගිල්ුණා. ලොකු නැව්වලට ප්‍රහාර එල්ල කරා. සුසේගේ ඒ කට්ටිය හරි බල සම්පන්නයි. ඒගොල්ලෝ කරන වැඩේ අපේ ඇතුළට රිංගලා ඉවරලා බෙල්ල කපලා ඉවරලා අතට තියලා මහලා යනවා. අපි තමයි එදා දැනගත්තේ. සී ටයිගර්ස්ලාගේ හිටියේ ඔය මූදු වැද්දෝ කියලා જાතියක් ඉන්නවා. මඩ කලපුවේ. ඒගොල්ලොන්ට මූද කියන්නේ නිකන් ගොඩ බිම වගේ. අදටත් හැම ඩෝරාගේම රන් 6ක් 7ක් විතර හයි කරලා තියෙනවා. ගැලීගේ ඉලක්කය. පොළ පාට කැලේ එක තැනක තියෙනවා දුඹුරු පාට එකක්. මගේ ස්නයිපර් ගන්න එකක් තියෙනවා. මම දාගෙන රේන්ජ් එකක් දාලා සෙට් කරගෙන හිටියා. මේකේ තිබ්බේ ටාගට් එකේ විශේෂත්වය නෙමෙයි දුර ප්‍රමාණය. මීටර් 930ක් තියෙනවා. දුර මම හැමතිස්සෙම ෆස්ට් ප්‍රෙෂර් එකේම තමයි තියාගෙන හිටියේ දුවක්කොත්. මෙහෙම මූවමන්ට් එකක් පේන්නේ. ඒකටම හරිය යනකොටම හරියට බැඳුනා. මේ හරියට තමයි ඒම් කරේ. මොකද මට පේන්නේත් මෙහෙම. රණබිම් ක්‍රම කෙලෙහි කෙල පැමිණි සොල්දාදුවන් පමණක් ස්නයිපර්වරුන් විය යුතුය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගනේ ලුතිනන්ට් කමාන්ඩර් චන්න ජයසිංහ මහත්මයා සමගයි අද දවසේ කතා බහ. ලුතිනන්ට් කමාන්ඩර් චන්න ජයසිංහ. එහෙමයි. ඔබ විශේෂිත පුද්ගලයෙක්. SBS එක. එහෙම නැත්නම් මේ විශේෂ යාත්‍රා බලගණයක් ඒ වගේම ඔබ මේ ශ්‍රී ලංකා නාවික හමුදාව තුල ස්නයිපර්වරයෙක් විදිහටත් රාජකාරී කටයුතු සිදු කරනවා. ඉතින් අපි දැනගන්න කැමතියි කොහොමද ඔබතුමන් මේ ශ්‍රී ලංකා නාවික හමුදාවට එකතු වෙන්නේ? මම 1989 මට ඉල්ලීමක් ලැබෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් අමරවීර කියන නාවික නිලධාරියාගෙන් නාවික හමුදාවේ ක්‍රිකට් ටීම් එකට එන්න කියලා සහ රගත් ප්ලේ කරන්න පුළුවන් කියලා. මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා හොඳ ක්‍රිකට්ුයි රග ක්‍රීඩකයෙකුයි තර්ස්ටන් විද්‍යාලයට ගියේ. ඒ ඔස්සේ තමයි මම නාවික හමුදාවට යන්නේ. හැබැයි මම කිව්වා මට නිලධාරී තනතුරකට දෙනවා නම් විතරයි මම එන්න ඕනි කියලා. ඉතින් මට ඒ නිසා මම 1989 ඉඳලා නාවික හමුදා ක්‍රිකට් ටීම් එකටයි රග ටීම් එකටයි සෙල්ලම් කරන ගමන්ම 1990 පෙබරවාරි මාසේ 1 වෙනිදා ඒ කියන්නේ හරි රද වගේ දවසක තමයි මම නාවික හමුදාවේ තුන්වන බඳවා ගැනීම කියන්නේ පෙට්‍රෝල්මන් තර්ඩ් ඉන්ටේක් කියන එකට නාවික සෙබලංශයට මම අවුරුදු 2කමාරක වගේ පාඨමාලාවකට සම්බන්ධ වෙනවා. එහෙම තමයි මගේ කැඩිට් ඔෆිසර් හැටියට නාවික හමුදාවට මම එකතු වෙන්නේ. මේ සූදානම 1993ට යන්න. ඒ නාවික හමුදා ඉතිහාසයේ විශේෂිත වූ බලගණය, විශේෂ යාත්‍රා බලගණය. මේ බලගණය හදන්නේ ඔබ ඇතුළු කණ්ඩායමක්. එහෙමයි. මේ 1993 දී. එහෙමයි. අපි මුලින්දම දැනගන්න කැමතියි. මේ සම්බන්ධව මම බොහොම සන්තෝෂයි ඇත්තටම ඔබතුමාලට ප්‍රකාශ කිරීමට ලැබීම ගැන. මෙහෙමයි නාවික හමුදාවේ විශේෂ ක්‍රියාන්විත කියලා පටන් අරගෙන තිබ්බේ කමාන්ඩර් ශාන්ති බහා කියලා කිමුදුම් නිලධාරියෙක් ඉංගලන්තයේ පාඨමාලාව හදාරපු කිමුදුම් නිලධාරියෙක් තමයි පටන් ගත්තේ. අවසානකට මේ කිමුදුම් නිලධාරියා අපිට අහු වෙනවා 1980 ගණන් වලදී විශේෂ ක්‍රියාන්විතයකදී ඒ වෙද්දී කමාන්ඩෝස් වගේ ඒවත් බොහොම පොඩියට තමයි තිබ්බේ. ඉතින් ඒ අපේ විශේෂ ක්‍රියාන්විත ඔක්කොම නවතිනවා එයාගේ හදිසි අභාවයත් සමගම ක්‍රියාන්විතයකදී සිද්ධ වුණේ. මේ අතරතුර 1992 වගේ කාලෙදී කිලාලි කලපුව නැත්තම් කියනවා මේ නාග මේ එකට කියන්නේ ජෆ්න ලැගුන් එක කියලා. මේ ලැගුන් එකේ බොහොම අධික ලෙස ත්‍රස්තවාදීන් ක්‍රියාකාරකම් තිබ්බා. අපේ තිබ්බා ඒ දවස්වල මමයි ගාල්ලගේ කියලා එක්කෙනෙකුයි හිටියා. අපි නාවික සෙබලංශය අපිට මූදට යෑමට එහෙම ලොකු අයිතියක් නැහැ. අපි ගොඩබිම් සටන් සම්බන්ධ තමයි හිටියේ. නමුත් අපි වෝටර් ජෙට්ස් 4ක් තිබ්බා. මේ කිලාලි නාගසන්තුරේ කියන තැන මේ කොටි මීටර් 300 200ට ඇවිල්ලා අපිට හූ කියලා යනවා.
කිසිම නිලධාරියෙක් කවුරුත් යන්න ගියේ නැහැ. බොහොම බයෙන් තමයි හිටියේ. එතකොට අපේ ඉදිරියෙන් තිබ්බ කිලාලි මේ දකුණු පැත්තට වෙන්න තිබ්බ කුංචු පරන්තන්. අපිට හැන්දෑවේ 4ට 5ට 6 වගේ වෙනකොට රේඩාර් එකේ එක එනවා. ඇවිල්ලා මේක පාන්දර 2 වෙනකොට සාමාන්‍යයෙන් ඒ තිබ්බ එක කෙලින්ම පරන්තන් දක්වා යාවෙනවා. කියන්නේ ඔබට හිතා ගන්න පුළුවන් අධික බෝට්ටු සංඛ්‍යාවක් තිබ්බා. මේ වෙලාවේදී ඇත්තටම අපිට මේගොල්ලෝ හූ කියාගෙන යනවා ළඟින්ම යනවා. ඔය අතරතුර කරපු වැඩේ එක දවසක් හිරිපිටිය ඒකනායක අපි ඇතුළු කණ්ඩායමක් ගාල්ලගේ ප්‍රමුඛ මම විශේෂයෙන්ම සඳහන් කරන්න මගේ බැච්මේට් කෙනෙක්. එයා තමයි ඇත්තටම මේ නාවික හමුදාවේ ගොඩාක් දේවල් වෙනස් කරපු නිලධාරියෙක්. මගේ බැච්මේට් කෙනෙක්. මම ගොඩාක් සන්තෝෂ වෙනවා එයා ගැන. අහිමි වුණා මට. මගේ දකුණු අත වගේ තමයි හිටියේ. මම ඇත්තටම එයාගේ දකුණු අත වගේ හිටියේ. ඉතින් අපි ලොකු ක්‍රියාන්විත වගයක් කරලා ඇත්තටම ඒ කාලේ වෙනකොට විශේෂ දේවල් කරාම ඔන්න සී ටයිගර්ස්ලත් දැන් ෆෝම් වෙන්න ගත්ත හේතුව තමයි අපේ ක්‍රියාන්විත නිසා. අපි විශාල වශයෙන් ක්‍රියාන්විත කරා. මේ වෙද්දී SBS කියන එක පටන් අරන් තිබ්බේ නැහැ. විශේෂයෙන්ම අපි දෙන්නගේ සහ අනිත් හිටපු නිලධාරීන් මම කියන්නේ නැහැ අනිත් කට්ටිය ගියේ නැහැ කියලා. නමුත් අපි දෙන්න විශේෂයි. එතනදී අපේ මේ ක්‍රියාන්විතත් නිසා එන්න සී ටයිගර්ස්ලා ෆෝම් වෙලා මේගොල්ලෝ 20 මිලිමීටර් දක්වා අවි ආයුධ අරගෙන අපිට ගහන්න ගත්තා. කුටිම කියනවා නම් කිලාලි කලපි මැදට අවිල ගහනවා අපේ බේස් එක උඩින් යනවා. අපිට 50s තමයි තිබ්බේ. ඔය අතරතුර අපි ඉම්ප්‍රොවයිස් ටෙක්නික්ස් දාලා කියන්නේ අපිට තිබ්බේ එක 50 ගන්න එකයි වෝටර් ජෙට්ස් වල අපි දෙකක් දැම්ම දෙපැත්තට. ඉදිරියේ දෙපැත්ත මාරු කරා. එක පැත්තකට චයිනීස් එකක් අනිත් පැත්තට බ්‍රිටිෂ් ඒවා. හැබැයි කොටි මේක දැනගෙන හිටියේ නැහැ. ඒ වගේ එක දවසක ගාල්ලගේ නිවාඩු ගිහිල්ලා තිබ්බේ. මම ඇතුළු කණ්ඩායම තමයි මේ ඒ කාලේදී විශේෂයෙන්ම කියන්නේ ලොකුම ටාගට් එක ගත්තේ. ඇත්තටම එදා රෑ කර්නල් බල්තසා එතකොට මේජර් මීඩින් අද මේජර් මීඩින් නැහැ වීරනෝතර නැහැ. එයා මොහිදින් කියන නමිනුත් හිටියා ඉන්ටෙලිජන්ස් පැත්තේ 3 සෙල් එකේ හිටියේ. ආමි නිලධාරියෙක් තමයි. නමුත් එයා තමයි රේඩාර් එකේ හිටියේ. කොහොම හරි අපි රායලියට ගිහිල්ලා ඇත්තටම අපි එළියට යන අපි බදාගෙන අපිව ඉඹලා තමයි යන්නේ. මොකද එනකොට ෂුවර් නැහැ. එච්චරට විශාල දේවල් උනේ කලපුවේ. අපි ලොකු ක්‍රියාන්විතයක් කළා. එදා 24 දෙනෙක් කොටි නැති වුණා. සුසේ අප්පු කියන එක්කෙනෙක් නැති වුණා. බෝට්ටු විශාල සංඛ්‍යාවක් මූදේ තිබ්බා. අද මාත් එක්ක ඒ හිටපු කට්ටිය දැන් කමඩෝස්ලා වෙලත් ඉන්නවා. ඒ කාලේ මද නිලධාරීන් මම උපලුතිනන් කෙනෙක්. කොහොම හරි එදා ඒ 24ක් නැති වුණා ඒ ක්‍රියාන්විතයේදී. කොටේ අපිට බෝට්ටු ගොඩාක් තිබ්බා. අවසනාවකට මාත් එක්ක ගිය රත්නායක සර් RAT රත්නායක කියලා කුරුණෑගල මලින්ද විද්‍යාලයට ගියේ. බොහොම නිර්භීත නිලධාරියෙක්. එදා තාම මලගේ ෂර්ට් එකක් තියෙනවා. එයාගේ ඔළුවේ හිලක් තිබ්බේ. මම අතට අල්ලගෙන කකුලේ තියාගෙන බෝට්ටු ඇතුලේ ඉන්නකොට මගේ ඇඟිල්ල ගියා එයාගේ ඔළුව ඇතුළට. ඊට පස්සේ එයාගේ ඔළුවත් හැරුණ පැත්තකට මම පස්සේ ඒ බෝට්ටු වලට RPG ගහන්න ගියා. ඒ වගේ විශාල ක්‍රියාන්විත ගොඩාක් මේ නාගසන්තරේ කලපුවේ සිද්ධ වුණා. ඉතින් අපි දෙදෙනාගේ තිබ්බ මැදිහත් වීම මුල නාවික හමුදාවට අවශ්‍යතාවය තිබ්බා විශේෂ යාත්‍රා බලංගනය වගේ ලොකු එකක් මේ නාවික හමුදාවේ ස්ථාපිත කරන්න. ගොඩාක් සිග්නල්ස් අවුට් වුණා මේ සම්බන්ධ නිලධාරීන්ට. නම් ගොඩාක් ආවා. නමුත් වාසනාවකටද අවාසනාවකටද මන් දන්නේ මම නම් හිතන්නේ වාසනාවකට කියලා. මම ඇප්ලයි කරෙත් නැතුව මගේ නම ඒකට එවලා තිබ්බා. පටන් ගත්තේ ගාල්ලගේ රියද් නිරල් විජය ගුණරත්න ඒ කාලේ ලෙෆ්ටනන්ට් කමාන්ඩර්. පස්සේ වයිස් අද්මිරල් වුණා ඒ නිලධාරියා. බොහොම නිර්භීත නිලධාරියෙක්. ඒ වගේ දය පිනට පහළ නිලධාරීන් ඒගොල්ලෝ. එයයි මමයි ගාල්ලගේ 1993 ඔක්තෝබර් මාසේ තමයි අපි මේක පටන් ගන්නේ කරේ නගරවල. කරේ නගරවල පටන් අරගෙන මේ කොහොම හරි 40 දෙනෙක්ගෙන් පටන් ගත්ත විශේෂ යාත්‍රා බලංගනේ අන්තිමට සාමාන්‍යයෙන් කියනවා ශක්තිවන්තයෝ ඉතුරු වෙලා බීක් කට්ටිය දුර්වල නැති වෙනවා කියලා 26 දෙනෙක් තමයි මේකේ අන්තිමට ඉතිරි වුණේ. අපි 26 දෙනයි. අපි කරේනගර දිව කියන හරිය තමයි පටන් ගත්තේ. චාලි සෙක්ටර් එකේ තිබ්බා. උදේ පාන්දර 4ට මම එනවා. පාර ක්ලියර් කරලත් නැහැ. මගේ CEO හිටියේ සරත් වීරසේකර සර්. සරත් වීරසේකර සර් මගෙන් අහුවා චන්න මොකද්ද කරන්න යන්නේ කියලා. මම කිව්වා සර් අපේ චාලි එකේ 123rd ප්ලැටූන් එකේ ඉන්චාර්ජ් හැටියට ඉන්නේ SBS කියලා අලුත් එකක් එනවා. ඒකේ තියෙන ටෙක්නික්ස් ඉගෙනගෙන ඒවා මම මේකේ ඉම්ප්ලිමන්ට් කරනවා කියලා තමයි මම ඒ පොරොන්දුර තමයි ගියේ. නමුත් අන්තිමට උනේ නාවික හමුදා මූලස්ථානයේ මාව ප්ලැටූන් 23 එකෙන් අයින් කළා. විශේෂ යාත්‍රා බලංගනේ දීර්ඝ පුහුණුවීම් සඳහා කල්පිටියට අනුයුක්ත කරන්න කියලා සිග්නල් එකක් අවුට් වුණා.
ඊට පස්සේ මට ඇත්තටම සරත් වීරසේකර ඒ කාලේ නායික හමුදා තියෙන භාෂාවෙන් බොහොම දේවල් කිව්වා. නමුත් කරන්න දෙයක් නැහැ. අපි එදා ඒ කරේනගර වලින් පස්සේ කල්පිටියට එනවා. එහෙම තමයි අපි විශේෂ යාත්‍රා බලගණය පටන් ගත්තේ. මේ විශේෂ යාත්‍රා බලගනේ ක්‍රියාන්විත සඳහා ඔබ දායකත්වය ලබා දුන් වග අපි ඉතිහාසය පුරාටම දන්නවා. එහෙමයි. අපි කතා කරමු මේ ක්‍රියාන්විත ගැන. එහෙමයි. ක්‍රියාන්විත කියන්නේ විශේෂ යාත්‍රා බලගණය කරන ක්‍රියාන්විත ඇත්තටම මේ විශේෂ ක්‍රියාන්විත. සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රියාන්විතයක් වෙන යුනිට් එකකින් කරොත් ඒගොල්ලන්ට විශේෂ වූ කියන්නේ ගැලන්ට්‍රි මෙඩල්ස් නැත්නම් වීර පදක්කම් අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ. නමුත් විශේෂ පුහුණුවීමක් ඇත්තටම නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණය දිගුදිරු විහිදු බලකාය SF එක කමාන්ඩෝස් වගේ කරන ක්‍රියාන්විතවලට ඒ වගේ දේවල් ලැබෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ඒක රාජකාරිය. ඒගොල්ලෝ පුරුදු කරලා තියෙන්නේ ඒකට. ඒවා විශේෂ වූ ක්‍රියාන්විත. සමහර ක්‍රියාන්විත ඇත්තටම දැනගන්න අවශ්‍යතාවයකුත් නැහැ කාටවත්. මොකද ඒවා කියන්නෙත් නැහැ. සමහරවිට අපි ඒවා වෙන විදිහකට තමයි මේ කියන්නේ. නමුත් ඔය වගේ වෙනකොට දැන් අපි විශේෂ යාත්‍රා බලංගනීය මේ පුහුණුවීම යනකොට පුහුණුවීම දැන් 26 දෙනාත් එක්ක අපි මේ පුහුණුවීම යනකොට පූනරින් කඳවුර ඕවරන් වෙන්න ළඟයි කියලා කියන්නේ පූනරින් කඳවුරට ත්‍රස්තවාදීන් වට කරගෙන ගහනවා. දැන් අපි මොකක් හරි ලෑන්ඩින් එකක් කරන්න ඕනේ. එතකොට ඔයකට හිටපු උසස් නිලධාරීන් මේකට යමන්න කෙනෙක් නැහැ. නමුත් මේකෙදි අපේ රවි විජයගුණරත්න සර් වොලන්ටියර් වෙලා කිව්වා මගේ ළමයි මට විශ්වාසයි අපි මේ ලෑන්ඩින් එක අපිට කරන්න පුළුවන් කියලා. ඇත්තටම ඒ වෙද්දි අපි ලෑන්ඩින් කරන්න පොඩ්ඩ ඉගෙන ගත්තා විතරයි. නමුත් අපේ කියන්නේ නාවික හමුදාවේ ඉතින් පුහුණුවීමත් එක්ක ඒවා අපිට සාමාන්‍ය දේවල් වුණාට නමුත් විශේෂ ක්‍රියාන්විත සඳහා කරන්න අපිට කට්ටිය මදි. ඒ අවස්ථාවේදී මම ඇත්තටම කියන්න ඕනේ මේ නාවික හමුදාවේ හිටපු ගොඩක් නිලධාරීන් ඒකට කැමැත්තෙන් ඉදිරිපත් වුණ විශේෂම තරුණ නිලධාරීන්. කළුබෝවිල සිගේරා කියලා අදට රියල් මිඩල් කෙනෙක් දැන් සප්ලයි බ්‍රාන්ච් එකේ. එයාට එන්න කිසිම අයිතියක් නැහැ. නමුත් එයාත් ආවා. මේ වගේ නිලධාරීන් කීප දෙනෙක්ම හිටියා. ඇවිල්ලා අපි කරපුවා අපි ඩිංගි බෝට්ටු තිබ්බේ. අපි මේ ඩිංගි බෝට්ටු වලින් ලෑන්ඩින් එකක් කරන්න මේ පළවෙනි SBS එකේ පළවෙනි ඔපරේෂන් එක මේ මම කතා කරන්නේ. ලොකු ක්‍රියාන්විතයක්. මේක මහා විශාල ක්‍රියාන්විතයක්. එදා ඒක අපිට කරන්න බැරි වුණා නම් ඇත්තටම ආමි එක තනිකරම ඕවරන් වෙලා යනවා. කමාන්ඩෝස්ලව තමයි අපිට බස්සන්න තිබ්බේ ගිහිල්ලා. ඔබතුමා විශ්වාස කරන්න පළවෙනි පාර අපි උත්සාහ කරා පූන්රින් ඉස්සරහට ගිහිල්ලා ලෑන්ඩ් කරන්න බෑ. අර ගොල්ලන්ගේ රෙසිස්ටන්ස් ගොඩාක් වැඩි ගහනවා. අපේ බෝට් වලට වදිනවා. අපි පස්සට ආවා. අපි දෙවනි පාර අපි මේක කොහොම හරි ලැජ්ජාවට බෑ. අපි ලැජ්ජාව වහගන්නත් එක මේක අපි කොහොම හරි කරන්න ඕන කියලා අපි එකාම අපි මරාගෙන හරි මැරෙනවා කියන මොකද එතරම් තිබ්බේ ඒ කාලේ මිනිස්සු හිතන් හිටියේ මේ SBS කියලා කියන සුයිසයිඩ් බෝට් ස්ක්වැඩ්‍රන් කියන එක නෑ. එහෙම නෙමෙයි. නමුත් ඒ වගේ මිනිස්සු හිටියේ. අපි හිටියා මට මතකයි නිමල් කියලා මිනිහෙක්. එයා කිව්වා සර් මට එක්ස්ප්ලෝසිව් කිලෝ 60ක් 50ක් දාන්න මම ගිහිල්ලා මේක බ්ලාස්ට් කරගන්න ඊට පස්සේ සර්ලා යන්න. එහෙම තමයි කිව්වේ. එච්චරම බදුලි ළමෙක්. ඒ වගේ බොහොම ශක්තිවන්ත කියන්නේ ජාතික අභිමානයෙන් බොහොම උඩ කට්ටිය තමයි හිටියේ. ඒ කෙනෙක්වත් ගොඩක් කල් හිටියේ නැහැ. මොකද ඒගොල්ලෝ රාජකාරී කරා ඊට පස්සේ ගියා. ඒ වගේ තත්ත්වයක් තමයි තිබ්බේ. ඉතින් අපි දෙවනි රැල්ල අපි කරනකොට එදා ඒ වෙලාවෙම ලොකු වැස්සක් ආවා. වැස්ස වහලා මුළු බීච් එකම අඳුරු වලාකුළකින්ම වැහිලා ගියා. ඒ වලාකුළේ තිබ්බ ආධාරයෙන් මුළු බීච් එකම පේන්නේ නැහැ. නමුත් අපි දන්නවා කොච්චර දුරද කියලා බීච් එකට. අපි එහෙමම ලෑන්ඩ් කරා. කොටින්ට මොනවා වුණාද දන්නේ නැහැ. ඒගොල්ලන්ට හිතා ගන්න බෑ. ඒගොල්ලෝ විශාල වශයෙන් මේ බංකර් ඔක්කොම අතහැරලා කමාන්ඩෝස්ලා දිගටම ගහගෙන ගියා. ගහගෙන ගිහිල්ලා ඔපරේෂන් එක මාර සක්සස්ෆුල්. අපිට කැෂුවලිටි බොහොම අඩු ප්‍රමාණයක් තමයි ආවේ. ඒවත් ඇවිල්ලා ඒගොල්ලෝ ගහපු නිකන් අහරෙන් මෙහෙන් ගියේ ඒවා. ගහගන්න බැරි වුණා ඒ කට්ටියට. මොකද හේතුව ලොකු වලාකුළකින් වැහුණා. අපි ඒක වැහුණ නැත එදා ලෑන්ඩින් එක කරන්න හිටියේ. සාර්ථකව අපි මේ ක්‍රියාන්විතය අවසන් කරලා පූන්රින් කඳවුර බේරගත්තා. බේරගෙන අදටත් ඉතින් ඒ නිලධාරීන් තාම ඉන්නවා. ආමික නිලධාරීන් ඉන්නවා. බොහොම අභිමානයෙන් යුතුව ඉතින් කතා කරන්න පුළුවන් ඒවා ගැන. ඒවා අපි ගෙවල් වලවත් කතා කරේ නැහැ. මම අද නම් දැනගනි කට්ටිය. මම ඒවා කතා කරන්න ගියෙත් නැහැ. මොකද ඒවා මටම අපිටම ඌරුම වෙච්ච දේවල්. අපි එහෙම තමයි ඒක ඒ පළවෙනි ක්‍රියාන්විතය කරේ. ඒ 1993 පුනරින් පුනරින් සටන. සටන. මේ සටන 1994 මණ්ඩතිව්.
මණ්ඩතිව් කයිට්ස් අතර තියෙනවා තැනක් මණ්ඩතිව් කයිට්ස් අපි ජෙනරල් කොබ්බෑකඩුවස බ්ලාස්ට් වුණෙත් ඔය පැත්තේ මෙහා පැත්තේ අරාලි පොයින්ට් එක කියලා අරලි තුඩුව අරලි පොයින්ට් කියලා අපි කියන්නේ. ඉතින් අතරම මෙහා පැත්තේ හිටියා අපේ ආමි එකයි නේවි එකයි ඇටැච් වෙලා තමයි ওই කාලේ ඩියුටිස් කරේ. එතකොට මෙහා පැත්තේ හිටියා කයිට්ස් පැත්තේ හිටියා ඒ දවස්වල ලුතිනන් සම්දනායක කියලා සර් කෙනෙක් මට වැඩිය ඉන්ටෙක්ස් කීපයක් සීනියර්. ඒ සර් කිව්වා චන්න මෙහෙමයි මේ මණ්ඩතිව් කයිට්ස් එකයි අරාලි පොයින්ට් එක අතර හැමදාම බෝට්ටුවක් එනවා. මේ බෝට්ටුව වල ටිකක් වෙලා තියෙනවා. අපි කොච්චර ගැහුවත් යන්නේ නැහැ. අපිට පේන්නේත් නැහැ. රේඩාර් එකේ පේනවා. ඉඳලා ඉවරලා පාන්දර 5:00 වගේදී විඩ්‍රෝ වෙනවා කියලා කිව්වා. පස්සේ මම සර්ට කරේනගරවලදී එතකොට මම කරේනගරවල තමයි අපි ඇවිල්ලා විශේෂ ක්‍රියානිතයකට ඇවිල්ලා මම කිව්වා සර් මම රෙකී කරලා මම ගහන්න කියලා. හැබැයි මෙහෙමයි අපිට අපි කරන ක්‍රියාන්විත බේස් එකේ CEO ටවත් අපි කියන්නේ නැහැ. ඒවා කෙලින්ම නාවික හමුදාධිපති දැනගන්න ඒවා විතරයි. එතකොට ඒක අපේ CEO ට අපි කියනවා මෙහෙම දෙයක් තියෙනවා. සමහර ඒවා ඇත්තටම කියන්න ඕනේ නැහැ. you can එහෙම අපිට කියලා දෙන කරන්න. එච්චරයි. අර කියන ඕඩර්ස් අරගෙන කරන්න ඕන කියලා දැන් මේ කාලේ මත ඕඩර්ස් ගන්න එකක් නෙවෙයි තියෙන්නේ. කොහේ හරි කමන්නේ කොටි මරණ එක තමයි තියෙන්නේ. ඒක හොඳින් හෝ කියන්නේ අපේ කරන විදිහක් තියෙනවා එච්චරයි. අන්තිම මොහොතේ විතරයි අපි පොඩ්ඩක් කියන්නේ. මෙහෙම දෙයක් අපි වෙනවා. හැබැයි විස්තර කියන්නේ නැහැ. ඒක සරතීරසේකර සර් තමයි හිටියේ ද කමාන්ඩර් කරේනගර එලාර කඳවුරේ හිටියේ. එදා දවල් මම කරපු වැඩේ කට්ටියත් එක්ක ඔය දවස් කීපයක්ම දවල් අපි කරේනගර චාලි වල කියන්නේ කරේනගර පටන් ගන්නම හරිය බේස් එකකින් සීනෝර පැත්තට වෙන්න අපි එතන කොටින්ට පේන්නේ අපි මේ කොහොමද කරන්නේ කියලා අපි ඒක මූදේ රියසල් කරා 4-5 පාරක්ම කරා. අපේ ඇත්තටම ප්ලෑන් එක තිබ්බේ දැන් මේ බෝට්ටුව තියෙනවා කියලා අපි දන්නවා. ළඟට ගිහිලා රිකී කරලා බලද්දි බෝට්ටුවක් වගේ එකක් තියෙනවා ලොකුයි බොහොම විශාල එකක්. ඇත්තටම ඩවුස් කියලා කියන්නේ ඒවට. ඩවුස් කියලා කියන්නේ මේ විශාල ලී වලින් හදපු බෝට්ටු ජාතයක් මේ 50 ගැහුවත් ඒවා කැඩෙන්නේ නැහැ. මේ T56 වලින් ගැහුවා කියන්නේ ඉදිකටු යනවා වගේ තමයි. ඒ කියන්නේ එච්චර විශාල ගන් සූර්ය ලී වලින් හදපු හුරුවල් වගේ ඔරු තියෙන ඔරුවක් වගේ එකක්. දැන් ඕකට තමයි මේ ගහන්න ඕනේ. කොහමද අපිට සද්දෙත් ඇහෙනවා කට්ටිය හිමීට කතා කරන සද්දෙම ඇහෙනවා. පස්සේ අපි අවිල්ලා අපි බ්‍රේක් එක කරා කොහොමද කරන්නේ? ඇත්තටම මේක අපි ඩිසෙප්ෂන් එකක් කරලා තමයි අපිට කරන්න තිබ්බේ. අපි කරේ අපේ පැත්තෙන් මොකද ඒගොල්ලන්ගේ ට්‍රේඩර් එකක් තියෙනවා ඉස්සරහා. අපි බෝට්ටුවක් පිටෙන් තල්ලු කරගෙන යනවා මේගොල්ලන්ගේ බෝට්ටුව ඉදිරියේ. යද්දි මේ පැත්තෙන් අපි තව 3 දෙනෙක් ගිහිල්ලා අර බෝට්ටුව පිටිපස්සෙන් ඇවිල්ලා ඒ ළඟට ලං කරලා ගහන්න තමයි හිටියේ. එක තැන් දෙක තුනක් විතර තිබ්බා ගැඹුරු තැන් channel එක. අපි හොඳම ස්විමර්ස්ලා හිටිය ඔක්කොම හොඳටම ස්විමින් පුළුවන් කියන අපි මම නම් බෝන් ස්විමර් කෙනෙක් ඉගෙනගෙන පීනපු කෙනෙක් නෙවෙයි. ඉතින් කොහොම හරි අපි මමයි අමරවීරයි එක බෝට්ටුවක හිටියේ මට මතකයි අමරවීර කියන මගේ බඩි. අනිත් පැත්තෙන් තව 3 දෙනෙක් ගියා බෝට්ටුව තල්ලු කරගෙන. අපි මේ පැත්තෙන් අමරවීරයි මයි ක්‍රිෂාන්ත කියලා තව කෙනෙකුයි හිටියේ. අපි මේක මෙහෙම තල්ලු කරන් යනකොට මේගොල්ලන්ට කියන්නේ නැති මේ කට්ටියට. මෙහෙම අපි බෝට්ටුවක් එනවා. හැබැයි අපේ ඒගොල්ලන්ගේ පැත්තට නෙවෙයි අපි එන්නේ. අපි මේක ඉදිරියෙන් තල්ලු කරගෙන මේ පැත්තට යන්නේ. ඒගොල්ලන්ගේ ඉදිරියට ක්‍රොස් කරගෙන යනවා විතරයි. එහෙම තමයි පෙන්නුවේ. මොකද අපි පිටෙන් තල්ලු කරන් ගියේ හේතුව නිකන් හරි මේගොල්ලෝ මොකක් හරි ෆයර් එකක් කරොත් මට මගේ ළමයිට තුවාලයක් වුණත් විශාල පාඩුවක් ඒක. මොකද ගොඩක් වියදම් කරලා ට්‍රේන් කරන කට්ටිය. කිසිම දෙයක් කරගන්න ඕනේ නැහැ අපිට. අපි පිටිපස්සෙන් ගිය කට්ටිය ළඟට ගිහිල්ලා ඉන්නකොට ළඟම හරියේදී තුවක්කුව වතුරට වැටෙනවා. පස්සේ ඒ තුවක්කුවත් ඒ වෙලේම මම ඇතුළට ගිහිල්ලා වාසනාවකට ඇතුළට ගිහිල්ලා අඩි 9ක් විතර ගැඹුරයි කැනල් එක. එනකොටම ස්ලිං එකෙන් අහුවලා. උඩට ආවා. ඉතින් ඒ වෙලාවේ අර කියන්න තියෙන ටික හිමීට කිව්වා. ඇවිල්ලා කියන්නම් කියලා ඉතුරු ටිකත් මේ හිතෙන් තමයි කිව්වේ. ඉතින් මට මනින්න බෑ. මොකද අපි හුස්ම ගන්න හරි සද්දයක් ඇහුනොත් ඇහෙන ඉච්චර ළඟයි. ඒත් එක්කම අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඕපන් ෆයර් කරා. කෑ ගහගෙන කට්ටිය පැන්න. කොහොම හරි මේ පැත්තෙන් ආපු කට්ටියත් ආවා. ඒ වෙලාවේ සර්ප්‍රයිස් ලොස් නේ දැන් අපි වෙඩි තිබ්බා ඉවරනේ. නේද මම අර පැත්තේ කට්ටියත් කෑ ඒගොල්ලොත් කෑ ගහුවා. ඒගොල්ලොත් ෆයර් කරා. ඉස්සරහින් මෙහෙම ෆයර් කරා. මේ පැත්තෙන් ෆයර් කරා. ක්‍රොස් ෆයර් වෙන්නේ නැති වෙන්න. ටක් ගාලා පැනගම් බෝට්ටුව අල්ලගත්තා. අල්ලගෙන කොහොම හරි ඒකේ බොඩිස් දෙකක් තිබ්බා. එච්චරයි. කොහොම හරි මට හොඳට මතකයි 3 දෙනෙක් හිටියා. මට හොඳටම පේනවා මම ක්ලෝස් රෙකී එකක් කරේ. ක්ලෝස්ම ඉඳලා තමයි ගියේ 3 දෙනෙක් හිටියා කියලා මම දන්නවා. බෝට්ටුවත් ඇතුළට දාගෙන අර බොඩිස් උත් දාලා අපි ගෙනාවා. ගෙනල්ලා ඇතුලේ සල්ලි වගේක් තිබ්බා. තව චොකලට් ගොඩාක් තිබ්බා. සල්ලි පොඩි කීපයක් තිබ්බේ. කියන්නේ ලොකු ගාණක් නේ. අපි ඒ කාලේ ඒවා ගනින්නේවත් නැහැ. කොච්චර තියනවාද ඒවා මේවා නැහැ. තිබ්බා ග්‍රේඩ්ස් ටික තිබ්බා, තුවක්කු ටික තිබ්බා. එච්චරයි. 3 දෙනෙක් කියලා 3 දෙනාගේම තුවක්කු 3 තිබ්බා.
හැබැයි බොඩිස් දෙකයි තිබ්බේ. එක්කෙනෙක් නැහැ. හැබැයි ලොකු ලෑල්ලක් තිබ්බා. අපි එදා තමයි දැනගත්තේ මේගොල්ලන්ගේ මේ මොනවද මේ ටෙක්නික්ස් කියලා. ලෑල්ලක් කියන්නේ මෙච්චරක් විතර මහත විශාල ගන්සුරලි වලින් හදපු ලොකු ලෑල්ලක්. ඒක හරියට මේ මිනිස්සෙක්ගේ වගේම කියන්නේ මිනිස්සෙක් බුදියා ගත්තාම ඔළුව තියාගන්න ඔක්කොම තියෙනවා පිටිපස්සේ දිග ලණුවක් තියෙනවා. දිග ලණුවක් කියලා කියන්නේ නයිලොන් රෝප් එකක් දාලා තියෙනවා මීටර 600ක් විතර ඈතට යන්න පුළුවන්. දැන් මේගොල්ලෝ කරන්නේ මේ ලෑල්ලට නැගලා ලෑල්ලේ තමයි පීනගෙන ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා රෙකීකරණයවල බෝම්බ සෙට් කරන මොනවා හරි කරන දෙයක් කරලා නැවත වරක් අර ලෑල්ලට ඇවිල්ලා මොකක් හරි සිග්නල් එකක් දුන්නාම අරගොල්ලෝ ඇදලා ගන්නවා. ඕක තමයි මේ දිගටම උනේ. දැන් එදා අපි මේකේ තියෙන සාමාන්‍ය දෙයක් තමයි අපි ගැහුවා විතරයි කියලා කොහොම හරි මට සරත් වීරසේකර මහත්තයා කිව්වා පුළුවන් තරම් ඉක්මනට බේස් එකට එන්න කියලා. පාන්දර උදේම. මම ගියාම මාම මෙහෙම අල්ලගෙන උඩ දැම්මා. බඩාගත්තා. ඊට පස්සේ ගුවා චන්න ගහලා තින්නේ මාර එක්කෙනෙකුට මෙසේ එකක් නෙවෙයි බාලන්න ගහලා තින්නේ කියලා. ඉතින් මම ඇත්තටම කන්ෆර්ම් කරගන්නත් මොනිටරින් සෙල් එකට ගිහිල්ලා බැලුවම දැන් ඒකේ තියෙනවා මෙහෙම ෆයර් එකක් ගියා ගැහුවා බාලන්න නැහැ කියලා දැන් හැම තැනම හොයනවා මේගොල්ලෝ. ඒ කියන්නේ අපිට දැන් සද්දෙත් ඇහෙනවා මේ අරාලි පැත්තෙන් බෝට්ටු යනවා රෑටෝ මේ ෆ්ලෑෂර්ස් ගහනවා මේවා වෙලා කොහොම හරි බාලන්න නැහැ කියන එක තමයි ආවේ වැඩ. පස්සේ තමයි අපිට ආරංචි වුණේ අපි මොනිටරින් එකෙන්ම කිව්වේ බාලන්නගේ වැදිලා තිබ්බේ කකුලට. කකුලට මෙහෙම ඉඳගෙන හිටපු නිසා මේ උකුල් ඇටයට තමයි වැදිලා තියෙන්නේ. ඒක විතරත් ඊට පස්සෙත් එයා මේ ක්‍රචර්ස් එකකින් තමයි මේ මිනිහා පසු කාලෙනත් ඇවිදගෙන ගියේ. මොකද මෙයා මැරුන්නේ නැහැ. නමුත් ඒක ලොකු ටාගට් එකක් වුණා. මම එහෙම කොළඹ ආවා සර්ත් එක්ක. අවිලා අනේවි එකේ අපේ හිටපු ලොකු කියන්නේ නේවි කමාන්ඩර්ට ඔපරේෂන් එක බ්‍රීෆ් කරන්න කියලා කිව්වා. ඉතින් බ්‍රීෆ් කරා. ඉතින් මට අපිට කිව්වා අපතුළු කණ්ඩායමට වෙල් ඩන් මෙහෙමයි කියලා. ඉතින් ඔක්කොටම ගැලන්ට්‍රි මෙඩල්ස් වලට රෙකමන්ඩ් කරා රන්ෂූර වලට එහෙම රෙකමන්ඩ් කරා. අපි ඒ දවස්වල ඒවා එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කවදාකවත් එහෙම මෙඩල්ස් බලාගෙන වැඩ කරේ නැහැ. මටත් රණවික්‍රම රණශූර හම්බුණා. මම දන්නේ නැහැ මොනාට හම්බුණාද කියලා. ඉතින් කොහොමරි ඒ දවස්වල ඊට නිලධාරීන් ඉතින් අර අපි කරපුවට මොන හරි ලිට දාන්න නැති දාලා. ඉතින් සිග්නල් එක අවුට් වෙනකම් අපි දන්නේ නැහැ මේවා අපිට හම්බ වෙනවා කියලා. ඒවා බලාගෙන කවදාකවත් වැඩ කරේ නැහැ. නමුත් ඒවා තියෙන එක ඉතින් පස්සේ තමයි අපි දැන් තමයි දන්නේ ඒවා තියෙන එක ගොඩක් හොඳයි කියලා. ඉතින් ඒක තමයි දෙවනි ක්‍රියාන්විතය. මේ 1995 ත්‍රිකුණාමලය. 95 මේ කාලේදී ඇත්තටම කියන්නේ නාවික හමුදාවේ අපේ බෝට්ටු ගොඩාක්ම LTT සුයිසයිඩ් කාඩර්ස් වලින් ගිල්ලපු කාලේ. ඩෝරාස් ගිලුණා. එතකොට අපේ ලොකු නැව්වලට ප්‍රහාර එල්ල කරා. එතකොට බොහොම බල සම්පන්නයි. ඇත්තටම LTT එකේ සුයිසයිඩ් ටීම් එකයි ඒ සුසේගේ ඒ කට්ටිය හරි බල සම්පන්නයි. විශේෂයෙන්ම ඇත්තටම බොහොම බියජනක කාලයක් තමයි තිබ්බේ. කොටිම කියනවනම් ඒ කාලේ ඇවිල්ලා මේ ඒගොල්ලෝ කරන වැඩේ අපේ ඇතුළට රිංගල ඉවරලා බෙල්ල කපලා ඉවරලා අතට තියලා මහලා යනවා. නැත්නම් බෙල්ල කපලා කකුලට තියලා මහලා යනවා. ඉතින් එක්කෙනෙක්ට එහෙම කරලා ඉවරලා ගියාට පස්සේ අර ඉන්න ලයින් එකම මොරල් ඩවුන්. කියන්නේ ඒක ඒ දර්ශනය ඇත්තටම බලන්න බෑ. නිකන් හිතාගත්තට ඔබතුමාලා ඒක දැක්කහම හරිම බියජනකයි. ඉතින් මේ කාලේ වෙනකොට මේ ෆවුල් පොයින්ට් එකෙන් බෝට්ටු ගොඩාක් එළියට එනවා. කොටි බෝට්ටු තමයි ඉන්නේ ඔක්කොම සුයිසයිඩ් බෝට්ස්. මේක අපිට විශේෂ ත්‍රෙට් එකක්. කියන්නේ ලොකු ත්‍රෙට් එකක්. ඒ කාලේ අපි නානක්කාර කියලා හිටපු හොඳ නිලධාරී එළියට යනකොටම ෆවුල් පොයින්ට් එකෙන් දාලා කෙලිම ගැහුවා කියලා කියන්නේ කෙලිම හැප්පුවා. අදටත් ඉතින් මේ බෝට්ටුවේ කැලලක්වත් නැහැ. කියන්නේ කිසි බොඩි එකක්වත් හම්බුන්නේ නැහැ. ඒ හරි මහ විශාල ගැඹුරු තැනක් ඔය මැද channel එක. ඒ කියන්නේ unmeasurable depth තියෙන්නේ. දීරුපු එක නැවකවත් කැලලක්වත් හම්බුන්නේ නැහැ. කියන්නේ අඩුම ගානේ නිකන් ෆ්ලෝට් වෙන අයිටම් එකක්වත් හම්බෙලා නැහැ. පාවෙන දෙයක්වත් හම්බෙලා නැහැ. පුදුම බල සම්පන්න කොටි. කොහෙන් ගහනවද කියලා හිතා ගන්නත් බෑ. පස්සේ අපි කරපඩේ එදා පලියේන කියන සර්. ඒකට පසු කාලෙම SBS එකට ආපු අද මිසින් ඇත්තටම මාටින් ස්ටයින් සර්ත් එක්ක තමයි මිසින් උනේ. අපි ඇතුළු කණ්ඩායමක් අපි වෝර් ජෙට් එකක දෙකක නැගලා මේ ෆවුල් පොයින්ට් එකට ගියා. මොකද බෝට්ටු එළියට ඇවිල්ලා ඉන්නවා ස්ටෑන්ඩ් බයි. යන්න විදිහක් නැහැ. යන්නත් ඕනේ. යන්න ඕනේ ලොකු අපේ කොන්නෝ එකක් යන්න තියෙන්නේ. යන්න විදිහක් නැහැ. ළඟට ගිහිල්ලා ෆයර් කරන්න බෑ. ඩෝරස් වලට ලං වෙලා ගහන්න බෑ. ඩෝරස් වල තියෙනවානේ ඩෙප්ත් එකක් තියෙනවානේ. ඒ ඩෙප්ත් එක නිසා ඒක ගහන්න බෑ. මේක මේ ප්ලෑන් කරලා කරන්න ඕන එකක් වැඩ නෙමෙයි. යන්න දෙන්නේ නැහැ. මේගොල්ලෝ එළියට එනවා, ඇතුළට යනවා. එළියට එනවා, ඇතුළට යනවා. අපි දැන් බය කරනවා. දැන් දෙක තුනකින්ම දාගෙන ඉන්නේ. හොඳට ක්ලස්ටර්ස් පේනවා කියලා කියනවා. එළියට යන්න බෑ. SBS වලට රික්වෙස්ට් කරේ නැහැ. නමුත් අපේ ට්‍රින්කෝ තමයි අපේ කට්ටිය හිටියේ. අපි ට්‍රේනින් අපි ඩයිවිං කෝස් එකක හිටියේ ඒ දවස්වල. බේසික් මේ ස්කින් ඩයිවිං කෝස් එකක් ඇත්තටම කියන අර හුස්ම අරගෙන වතුරට යන්නේම තියෙනවා. අපි ගොඩක් ඒ
සම්බන්ධව තමයි ගොඩක්ම ස්පෙෂලිටි එක අපි තියෙන්න ඕනේ. මොකද ඩයිව් කෙනෙකුට හරි අමාරු වැඩක් ওই කතන්දරේ. ඉතින් අපි ඒව කරලා අපිට මහන්සිය ඇත්තටම උදේ ඉඳලා හැන්දෑව වෙනකන් කරලා පුදුම මහන්සිය. කියන්නේ හැන්දෑවට මේ නහයෙන් එහෙම වතුර තමයි යන්නේ. මෙහෙම ඉන්නකොට නිකන් වතුර ඕම මැට්ටම ටැප් එක ගැලුවා වගේ අර එච්චරට යට ගිහිලා උඩට එනවා යට ගිහිලා උඩට එනවා. ඉතින් ඕවා හරිම අමාරු ඒවා. ඔය කියන දවසේදී 95 මමයි පලිවෙනස ඇතුළු අපි කණ්ඩායම අපේ ළමයි උද්දාගෙන අපි වෝටර් ජෙට්ස් දෙකක නැගලා ගියා. අතර වෝටර් ජෙට් එකකුත් තිබ්බා. ඒ දවස්වල අපිට පොඩක් ටිකක් හම්බින මැරින OBMs වලින් හම්බෙච්ච බෝට්ටුවක් තිබ්බා. ඒක හරි ෂෝක්. කියන්නේ ඒක ෆ්ලැට් බොටම් වගේ බෝට් එකක්. අපි ඕකත් පාවිච්චි කරලා තමයි වෝටර් ජෙට් එකයි ඒ බෝට්ටුවයි පාවිච්චි කරලා තමයි මේ ෆවුල් පොයින්ට් එකට ලං වුණේ. ඒකේ අපේ රේඩර් එකකුත් තිබ්බා. අපිට පේනවා එනවා කියලා. අපි එනකොටම ලං කරනකොට මේගොල්ලෝ අපි දැක්කේ නැහැ. අපි පිටිපස්සෙනුත් බෝට්ටු දෙපැත්තෙනුත් බෝට්ටු අපි දැක්ක එකෝ එක කියන්නේ අපි ඉදිරියටම තිබ්බ එකෝ එකත් හිමීට ඉස්සරහට එන්න ගත්තා. ඒ වෙද්දි පිටිපස්සට ඔක්කොම ලං කරලා බෝට්ටු දෙකම අල්ලගත්තා මේගොල්ලෝ. අල්ලගෙන ඇත්තට මේගොල්ලෝ එදා අපි තමයි එදා දැනගත්තේ. ඒ කොටි ගැහුවේ බෝට්ටු ඉඳලා නෙවෙයි. ඒගොල්ලෝ ගැහුවේ අර තියෙනවා ඒගොල්ලන්ගේ ඕගොල්ලෝ දන්නවා ඇති අර වේලිච්ච පොල් ගෙඩි තියෙන්නේ. ඒ පොල් ගෙඩි තමයි මේගොල්ලෝ දාගෙන ආවේ. දාගෙන ඇවිල්ලා ඒක කකුල් දෙක මැදින් දාගත්තට පස්සේ වතුරේ ඉන්න පුළුවන්. එතකොට ගොඩක් සුවිසි ටයිගර්ස්ලාගේ හිටියේ ඔය මූදු වැද්දෝ කියලා જાතියක් ඉන්නවා මඩ කලපුවේ. ඒගොල්ලොන්ට මූද කියන්නේ නිකන් ගොඩ බිම වගේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් දේවල් කරන්න පුළුවන්. බොහොම ශක්තිවන්ත භාගයක් තියෙන ඒගොල්ලෝ එහෙම දිහා බලපුවා. අපිත් ඒ වගේ තමයි. මේගොල්ලෝ තමයි හිටියේ කොහොම හරි අපි බෝට් වලට මේගොල්ලෝ අපිට ෆයර් එක ඉන්නේ වතුරේ. වතුරේ ඉඳලා තමයි ගහන්නේ. අපි බෝට් වල ඉඳලා අපිට ගහන්න බෑ. මොකද හේතුව අපේ තියෙන ගන්ස් මෙහෙම කරපුවාම වදින්නේ නිකන් මීටර් 7ක් 8ක් විතර ඉස්සරහින් වදින්නේ. ඊට යටට ගහන්න ළඟට ගහන්න බෑ. මේගොල්ලෝ මේ බොහොම ළඟ ඉඳලා ගහන්නේ. ඒ වෙලේ තමයි අපි දැනගත්තේ මේගොල්ලෝ යට ඉඳලා ගහන්නේ කියලා. පස්සේ අපි කට්ටිය කරපු වැඩේ අපේ GPMG තිබ්බේ අපි වෝටර් ජෙට් එක ඉස්සරහට ගිහිල්ලා වැටෙන්නේ නැති වෙන්න වෝටර් ජෙට් එක ඇත්තටම යුද්ධයකදී කරන්නේ මෙහෙමයි. මේ වතුර යුද්ධයකදී ගොඩක් වෙලාවට වෝටර් ජෙට් එක එහෙට කරකවනවා මෙහෙට කරකවනවා එහෙට කරකවනවා මෙහෙට කරකවනවා කරකව තමයි ගොඩාක් වෙලාවට ගැහෙන්නේ. ඉතින් එහෙම ඉන්නකොට වතුරට වැටෙන්න තියෙන වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් වතුරට වැටෙනවා. නමුත් මේකෙදී අපේ තියෙන පුහුණු වීමයි අපේ කට්ටියගේ තියෙන දක්ෂතාවය නිසා අපි එහෙම වතුර වැටෙන්න ගියත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේවා කරන්න පුළුවන්. වැටුණොත් අපිට ගොඩට එන්න පුළුවන්. එහෙම අපි අපේ ක්‍රම අපිට ඉගෙනගෙන තියෙනවා. නමුත් එදා උනේ මේගොල්ලෝ ගැහුවා. ඒ වෙලේම මට දැක්කා මගේ හිටපු එයා අතර මෙඩිකල් බ්‍රාන්ච් එකේ ඉඳලා ආපු එක්කෙනෙක් SBS එකට ජොයින් වෙච්ච කෙනෙක්. යාගේ නම මට දැන් මතක නැහැ මේ වෙලාවේ. යාගේ ඔළුවට තමයි මෙතන බැඳිලා මම බැඳි ෂොට් එකක් දැක්කා. මෙහෙන් වැදුනා මේ පැත්තෙන් ලොකු කැලක් ගලවලා ගිහිල්ලා තිබ්බා. අදටත් ඉන්නවා තව එක්කෙනෙක් යාගේ කොන්ද පර නැහැ. බස්නායක කියලා. ඒ මහත්මයා එයාගේ පණ නැහැ. නමුත් අපි එදා අපි ඒ කරපු ක්‍රියාන්විතයෙන් ඒගොල්ලන්ගේ විශාල බෝට්ටු සංඛ්‍යාවකට දැඩි හානිය කියන්නේ ඒගොල්ලෝ අතර හරවගෙන යන්න ගියා. අපේ කට්ටිය මැරුණා, වැටුණා, තුවාල වුණා. අපේ 6-7 දෙනෙක් තුවාල වුණා. අපේ එක්කෙනෙක් එතරම් මරනවා, එක්කෙනෙක් සදාකාල අබ්බගාත වුණා. ඒක විතරයි මේජර් කැෂුවල්ටි දෙකට අනික කට්ටියට මයිනර් කැෂුවල්ටිස් කියන්නේ මයිනර් කියන්නේ මයිනර් නෑ සාමාන්‍ය ලොකු කැෂුවල්ටිස්. ඒ ගහපු එකෙන් පස්සේ එදා ඉඳලා ඒ කොටි එතනින් බෝට්ටු දාන එක නැවතුණා. ඊට පස්සේ කරන්නේ ට්‍රින්කෝලින් බෝට්ස් යන්න ඉස්සෙල්ලා අපි SBS කට්ටිය ගිහලා ඒ පැත්ත ඔක්කොම සිකියුර් කරන එක වැඩේ තමයි කරේ. ඉතින් එදා ඒ කරපු එකෙන් අපිට ගොඩාක් ලොකු චිත්ත ධෛර්යයකුත් ලැබුණා. ඉතින් ඒක කවුන්ටර් කරන්න අපි එදා ඉගෙන ගත්තා අපි කොහොමද ඒ වගේ තැනකදී ඉඳලා අපි ගහන්න ඕනේ කොහොමද කියලා. ඉතින් අදටත් අපි ඩෝරස් වල හැම බෝට්ටුවකම ඉස්සර ගන්ස් දෙකයි තිබ්බේ. අදටත් හැම ඩෝර එකේම ගන්ස් 6ක් 7ක් විතර හයි කරලා තියෙනවා. ඒ අපි ඉගෙන ආපු concept තමයි අදටත් යන්නේ. විශේෂයෙන්ම US Navy SEALs කට්ටිය වුණත් ඒගොල්ලෝ අපේ SBS එකේ අපි දාපු concept නැත්නම් අපේ tactics වලට තමයි ඒගොල්ලෝ උනත් මේවා කරේ. මේ 1996 පුංකුඩු මේ කාලය වෙනකොට අපේ SBS එකේ දැන් අපි US Navy SEALs කට්ටිය අපිව බොහොම රහසිගතව හොඳට පුහුණුවීම් කරලා ඉවරයි. සමහර පුහුණුවීම් තිබ්බේ තංගල්ලේ. ඒකත් දවල් කාලේ බොහොම කියන්නේ රහසිගත වගේ කරපු පුහුණුවීම්. අනිත් ඒවා තිබ්බේ හම්බන්තොට ලුණු ලේවාවල. ඒ කාලේ පොඩි දේවල් පත්තරවලත් ගියා මෙහෙම සුද්දෝ ඇවිල්ලා මේවා කරනවා කියලා. ඒකට අපේ SBS එකේ ගොඩක් කට්ටිය 3SF එක පටන් ගත්ත කාලේ
3SF එකත් අපිත් එක්ක කීප දෙනෙක් වගේ හිටියා. ඒගොල්ලොත් ඒ පුහුණුම් වලට ආවා. US ඇමරිකානු සීල් කියන කට්ටිය තමයි අපිව ඇවිල්ලා රාජතාන්ත්‍රික මට්ටමින් මේ පුහුණුම් අපිට ලබා දුන්නේ. මේ කළා ඉවර වෙලා අපි එනවා තිරුකුණාමලයට. තිරුකුණාමලයට ඇවිල්ලා තිරුකුණාමලයේදී වෙන්නේ එක කොටසක් දිගටම විශේෂ පුහුණුම් මේ කියන්නේ විශේෂ බල කියන්නේ විශේෂ අතර බලගෙන සෑම දිනම හැම නිතරම ට්‍රේනින් තමයි. කියන්නේ මේ පුහුණුම ලබා ගත්තා කියලා ඊට පස්සේ ඒක නැතුව ආපහු නිකන් ඉන්න බෑ. දිගටම පුහුණුම් කරන්න ඕනේ. කිමුදුම් පුහුණුම් ඒවා මේවා කරන්න ඕනේ. ස්නයිපර් කට්ටිය ස්නයිපර් ඒවා ඔක්කොම දිගටම කරන්න ඕනේ. කොටසක් යනවා උතුරට. එතකොට උතුරේ යන්නේ කෙලින්ම කරේනගර කියන කඳුරට යන්නේ. එතනට ගිහිලා එතනින් තමයි අපේ කොම්නොත් කියන කෙනා උතුරු නාවික විධානයේ බාර කෙනා තමයි අපිට මේ තියෙන ටාගට්ස් මොනවද කියලා කියන්නේ. ආමි එකේ ඉන්න උසස් නිලධාරීන් එක. අපි කොහොමද ආමිකත් යටතේ ඉන්නේ. යටතේ කියන්නේ ඔපරේෂන් පැත්ත ආමිකටනේ අයිති මූද අපිට ගොඩබිම ඒගොල්ලන්ට. ඉතින් ඒ කාලේ වෙද්දි තිබ්බා පුංගුලදිව් අයිලන්ඩ් එකේ ඉඳලා ඔය කයිට්ස් ඔය පැත්තේ EPDP කට්ටියක් ඉන්නවා. මම මෙතන ප්‍රශ්නයක් තිබ්බා පුංගුලදිව් අයිලන්ඩ් එකට එනවා කප්පම් ගන්න මේ ආදිත්‍යන් කියලා එක්කෙනෙක්. කොටි එක්කෙනෙක් ආදිත්‍යන් කියලා එන්නේ. අපිට තිබ්බේ දවස් 45යි දුන්නේ. මේ දවස් 45 ඇතුළත කොහොම හරි මේ ආදිත්‍යන්ට ගහන්න ඕනේ කියලා තමයි තිබ්බේ. දැන් අපිට ඕක එක දවසින් දෙකෙන් කරලා එන්නත් පුළුවන්. දවස් 45ක් කියලා කියන්නේ සාමාන්‍ය හොඳ කාලයක් ඇති හොඳටම කරන්න. ඉතින් මං කිව්වා හරිස මම මේක කරන්නම් කියලා. ඊපස්සේ කොහොම හරි එදා මේ කියන දවසේ රෑ මම ළමයින්ට කිව්වා අපි මේක කරන්න ඕනේ මේ එක එක කරලා අපි කොහොම හරි මේ ටාගට් එක ගන්න කිලෝමීටර් යන්න ඕනේ 9ක්. මම දැන් ඉන්නේ කුරිගට්ටුවන් කියන අයිලන්ඩ් එකේ. ඉස්සරහා තියෙන නාගදීප. නාගදීපෙත් අපේ කට්ටිය ඉන්නේ. දවල්ට මම නාගදීපේ බේස් එකට ගිහලා කාලා රැට කුරිගට්ටුවන් ඇවිල්ලා එතන ඉඳලා තමයි මේ දැන් මේ රෙක එක කරන්න යන්නේ. දැන් හරියට ඉන්ෆර්මේෂන් නැහැ මේ මෙයා එනවා කියලා තියෙන්නේ. කීයට දෙන්නේ මොකද්ද වෙන්නේ කියලා නැහැ. එන්නේ වයිහන්දිය කියන තැනට. වයිහන්දියට කිලෝමීටර් 9ක් යන්න ඕනේ. ඊපස්සේ අපි රෑ කරපු වැඩේ අපි ටීම් එකම මගේ ටීම් එකේ හිටියේ 16යි. 16 මම 8 දෙනෙක් වරගෙන හොඳම අපි මට කැමති 8 දෙනා අරගෙන ඒ 8 දෙනාගෙන් 4 දෙනෙක්ව තියලා දැන් අපි තව 4 දෙනෙක් ගිහේ දෙන්නෙක් ගියා ඉස්සරහට රේකේකට දෙන්නයි යන්නේ. එහෙම අපි 8 දෙනාම යන්න බෑනේ එක තැනට. වයිහන්දියට ගිහලා බැලුවා ලොකු ඕපන් පැච් එකක් තියෙන. කඩයක් තියෙනවා, කෝවිලක් තියෙනවා, ඉස්කෝලයක් තියෙනවා. මෙහා පැත්තේ කුඹුරෙන් එහා පැත්තේ මැද තව මීටර් 200ක් විතර යනකොට ගේ තියෙනවා. එක ගෙයයි කඩමණ්ඩිය තියෙනවා. මම මේ කතා කරන 90 ගණන් වල දැන් එහෙම නැහැ. කුරිකට්ටුවන එහා පැත්තේ කෝවිල, මෙහා පැත්තේ ඉස්කෝලේ තියෙනවා. ඔච්චර තමයි තියෙන්නේ. දැන් එන්නේ මේ වයිහන්දි අපිට බලා ගන්න ඕනේ වයිහන්දි කොතනද කඩේකට එනවා කියලා කිව්වේ. හරි කඩමණ්ඩියක් තියෙනවා. දැන් මෙතනට එනවා ඇත්තේ කියලා. හැමදාම එනවා කියලා තිබ්බේ 10යි 12යි අතර තමයි එන්නේ. මෙයාට දැන් මේ ගහන්න ඕනේ. මොකද මේක මම හිතන්නේ වෙන දැන් තමයි අපිට තේරෙන්නේ ඇයි ඒක ඒගොල්ලන්ට කරන්න ඕනිකම තිබ්බේ කියන එක. පස්සේ අපි බැලුවා දැන් බ්‍රේක් එකත් හරියට කරා තැනත් අඳුරගත්තා යන්නත් හොඳයි 8 දෙනයි ගියේ 8 දෙනාගෙන් ක්‍රියාන්විතයට ඉන්නේ 6 දෙනයි දෙන්නෙක් බ්ලොක් එකේ තමයි ඉන්නේ ඒගොල්ලෝ තින්නේ ලොකු ඕපන් පැච් එක පොඩි පඳුරක් ඇතුලේ හැංගිලා පුංචි පඳුරක තමයි ඉන්නේ ඒ දෙන්න එතන තියලා අපි මේ ගේ ඇතුළට ගියා අපි දෙමළ කතා කරන්න පුළුවන් ළමයි කීප දෙනෙක් හිටියා හොඳට ජැෆ්නා විදියට උච්චාරණය පුළුවන් අපි ඇතුළට ගියා ඇත්තටම අපි කරන දේත් අපි තීරණය කළා තිබෙ මොකද කරන්න ඕන කියලා. හරිද? අපි ආවා කියලා ඔයගොල්ලෝ කියන්න එපා. ඔයගොල්ලෝ කියන්නවත් එපා. අපි ගියාට පස්සේ අපි ආවේ මෙන්න මේ වැඩේට. අපිට මේකට සහයෝග දෙන්න කියලා. තාත්තා ඩ්‍රයිවර් කෙනෙක්. තාත්තා යන්න ඕනේ ලොරියේ යන්න ඕනේ මොන හරි ගේන්න යන්න ඕනේ. හැමදාම උදේට මෙයා පිටත් වෙලා යනවා. අපි කිව්වා දැන් ඔයා කරන්න ඕන අපි ඉදිරිය කොහොඹතු කඩාගෙන ගියා. අඹාතුත් කඩාගෙන ගියා. අපි දන්නේ සමහර ගෙවල් වල කොහොඹතු එල්ලන්නේ. සමහර කට්ටිය අඹාතු එල්ලනවා. ඒ කියන්නේ මොකක් හරි බෝවෙන් ලෙඩක් තියෙනවනේ. ඒකත් සූදානම් වෙන්න ඕනේ. මොකද නිකන් හරි මම කොහොඹත්තක් එල්ලුවොත් ඒගොල්ලෝ කොහොඹතු එල්ලන කට්ටියක් නෙවෙයි. ඒ ජන කොට්ටාශේ. ඒගොල්ලෝ අඹාත් එල්ලන්න ඕනේ. ඉතින් අඹාතු අපි ළඟ තිබ්බා. ඊළඟ අපි කොහොම බෝවෙන් ලෙඩක් තියෙනවා කියලා කියන්නේ කොහොමද අඹාත්තක් එල්ලන්න ඕනේ කියලා. අපි අඹාතු ගෙනල්ලා තිබ්බේ. ඊට පස්සේ උඩ අඹාත්තක් එල්ලුවා. හානියක්වත් නැහැ කියලා මේගොල්ලන්ට දැනගත්තට පස්සේ මේගොල්ලෝ බොහොම අපිට දැන් සහයෝගය දැක්වුවා. ඊට පස්සේ ඔන්න දැන් තාත්තා කියන දැන් එන්න ළඟයි. මොකද කියන්න ඕනේ කියලා. ඉතින් අපි කිව්වා ආ කියන්න ඕන අර දෙයියන්ගේ ලෙඩ හැදිලා තියෙන්නේ. එන්න බෑ. පේන්නේ නැද්ද අඹාත්තක් එල්ලලා තියෙනවා එන්න එපා කියලා කියන්න තමයි තියෙන්නේ. උදේ කොහොම හරි 6:45 වෙද්දි ආවා. එයාගේ ඩ්‍රයිවර්ට කතා කරන්න එනවනේ එක්කෙනෙක් එයාගේ මේ ගෝලයා.
ගෝලයා තමයි එන්නේ. දැන් දෙමළෙන් කතා දෙන්නේ නැද්ද කියලා. ඒක පේන්නේ නැද්ද අඹත් එල්ලලා තියෙනවා කියලා මට දෙයියන් ගෙලට හැදිලා තියෙන ළමයින්ටත් එක්ක එන්න බෑ කියලා කිව්වා. ඔච්චරයි කිව්වේ. ඊට පස්සේ මෙයා ගියා. දැන් අපි ඉන්නවා කට්ටිය. ඉන්නකොට දැන් 10:00මාරයි ඒත් නෑ. දැන් මේ මිනිස්සු කාලත් නෑ. අපි කාලත් අපි කෑම නම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට දවස් දෙක තුනකට කන්න පුළුවන්. දැන් මේගොල්ලන්ට එහෙම නෑ. අපි රේෂන් පැකට් එකක්වත් දෙන්න කොච්චරවත් කඩන්න එහෙම අපිට ඒ රිස්ක් එකවත් ගන්න බෑ. ඒත් අපි ඔක්කොම දැන් ඇලර්ට් එකේ ඉන්න අර මිනිස්සයා එනකම්. හරි 12ක් තුනක් නෑ. එක විතර වෙද්දි ඔන්න ආවා 4 දෙනෙක් ආවා. ඇවිල්ලා ඊට පස්සේ තව දෙන්නෙකුත් ආවා. දැන් මම මගේ ස්නයිපර් ගන් එකක් තියෙනවා. මම දාගෙන රේන්ජ් එකක් දාලා සෙට් කරගෙන හිටියා. මීටර් 300ට දාලා ළඟයි. එච්චර ලොකු මේකක් නෑ 300. ඔලුව කුඩු වෙන ගහන්න පුළුවන්. දාගෙන හිටියා. ආදිත ළඟ පිස්තෝලයක් තියෙනවා කියලා කිව්වා. ඇත්තටම පිස්තෝලයක් මිනිහ ළඟ තියෙනවා. මොකද මිනිහා සුදු සරමක් දාලා ඇට කොල්ල පාට වගේ කලිසමක් ඇඳගෙන හිටියේ. මෙහෙම කළා සරම මම කරනකොට දැන් මට තේරෙනවා මොකක් හරි දැන් මේ මට මගේ ස්කෝප් එකට හොඳට බලන්න පුළුවන් තියෙනවා කියලා. දැන් මේගොල්ලෝ ඇවිල්ලා වටපිට බැලුවා. බනිස් කෑවා, තේ බිව්වා, පීලා හිටියා. දැන් යන්නෙත් නෑ. 12:45ක් වුණා. දැන් එකටත් වුණා. තාමත් නෑ. එකයි කාල වෙනකොටම කොහොම හරි කෝවිලත් මේවා වුණා. පස්සේ පාම මම අරගොල්ලන්ගෙන් දැනගත්තේ දැන් තිබ්බේ අතර මම ස්නයිප් කරනවා. මම ෂොට් එක ගහපු ගමන් ඒගොල්ලන්ට වෙඩි තියන්න තමයි තිබ්බේ. ඉන්න කීයක් හිටියත් වෙඩි තියන්න. මොකද අපි මෙර එක එකදී ගියේ බලන්න ගියේ. මේගොල්ලෝ එන දේ බලන්න ගියේ නෑ. මොකද ඒක එක්ස්ට්‍රීම් ඩේන්ජරස් රෙකී එකක් වෙනවා. එහෙම වුණොත් මොකද නිකන් හරි ඒගොල්ලෝ අපි දවල් ඉඳලා දවල් රෙකී එකක් කරලා ඉවරලා ඊට පස්සේ ගහන්න තීරණය කරොත් ඕන වෙලාවක අරගොල්ලන් අපිට ඒගොල්ලෝ අපිව පාවලා දෙයි. මොකද ඒගොල්ලන්ගේ ටෙරිටරි එක අනික අපි ඉන්නේ ඒගොල්ලන්ගේ ගෙවල් ඇතුලේ මිනිස්සුත් එක්ක ඒගොල්ලන්ගේ. ඉතින් ඒක නිසා තමයි අපි එහෙම රෙකිකක් නැතුව මේ රෑ ගිහිල්ලා ලොකේෂන් එක විතරක් බලලා අපේ තියෙන ඇබිලිටිස් වල මොකද මම ස්නයිපර් ගන් එක කියලා කියන්නේ ලොකු හොඳම වෙපන් එකක්. ඒක වෙපන් එක කියලා කියන්නේ ඒකෙන් කරන්න ගොඩාක් දේවල් පුළුවන්. ඉතින් ඒක නිසා තමයි අපි ඉන්න ප්‍රමාණය අපිට තිබි ඉන්ෆර්මේෂන්ස් විතරයි. නමුත් හිටපු විදියට මේ 4 දෙනෙක් හිටියා. කොහොම හරි උනේ අපේ අර ස්ටෝක් කරගෙන ගිහපු දෙන්න වෙඩි තිබ්බා. ඒගොල්ලෝ වෙඩි තිබ්බා. ඒ වෙලාව ඇත්තට මමත් පොඩක් සර්ප්‍රයිස්. නමුත් මුකුත් කරගන්න දෙයක් තිබ්බේ නැහැ. වෙඩි තිබ්බ ගමන්ම ස්නයිප් කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ ඩිස්බර්ස් වෙනවනේ එකපාරට. මේ ඒගොල්ලෝ ඩිස්බර්ස් වුණා. අනිත් දෙන්න ගහගෙන ගියා. අපි ගෙවල් ඇතුලේ හිටියේ මම. මගේ අනිත් එක්කෙනත් එක්ක මට කරන්න කිසිම දෙයක්වත් නැහැ. මම මගේ තිබ්බ දේ තමයි මොකද මම පොරොන්දු වුණු විදියට අරගොල්ලන්ට අඳුරන්නේ නැති කියන්නේ ඒගොල්ලන්ට කිසි කෙනෙක් අපි ගෙදර ඉන්න හිටියා කියලා නොදැනගෙන ඉන්න ඕනි. ඒක තමයි මගේ ඊළඟ එක දිවි මම දන්නා මගේ ළමයි ඉන්නවා 3 දෙනෙක් 4 දෙනෙක් එළියේ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් දේවල් ඒගොල්ලෝ කරන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ ෆයර් කරගෙන මම දැක්කා දුවනවත් එක්කම අපි පිටිපස්සෙන් අපි දෙන එළියට ආවා. එළියට ආපු ගමන්ම අපේ ඊළඟ ප්ලෑන් එක තිබ්බේ අපේ එතකොට කට්ටිය ඒ බොඩි සූට් අරගෙන තුවක් මේ ඒගොල්ලන්ගේ තිබ්බ සල්ලි බෑග් එකයි ග්‍රනේඩ්ස් වගේක් තිබ්බා ඒ ටිකයි කොහොම හැමතැනම සයනයිඩ් එකක් තිබ්බා ඩෙන්ටි කාඩ්ස් වගේක් තිබ්බා ලොකු බෑග් එකක් තිබ්බා ඒක තමයි ටක් ගාලා අරගත්තේ ගිහිල්ලා අර මොකද අපි ටාගට් එකේ ආදිත්‍යන්ට ගහන එක නමුත් ආදිත්‍යන් විතර මිස් වුණා යා පැන්න එළියට හේතුව ස්නයිපර් ෂොට් එකක් තමයි කරන්න තිබ්බේ නමුත් අර ඒ වෙලාවේදී උනේ ඇත්තටම අර බෙල් එක ගහපු ගාම කොහොම හරි අපි ළඟම හිටියේ කියන්නේ අපි අනිත් දෙන්න ස්ටෝක් කරලා නිකන් 50 මීටර්ස්වත් නැහැ කියන්නේ හොඳට බලපුවා එච්චරවත් නැහැ ළඟම වගේ තමයි හිටියේ අර එක්කෙනෙක් දැක්කා අපේ එක්කෙනා ඒක බෙල් එකත් එක්ක තමයි උනේ ඉතින් ඒගොල්ලන්ගේ වෙලාව ඔය වගේ දේවල් වෙනවා ඒගොල්ලෝ ආවෙත් පරක්කු වෙලා කිසිම කෙනෙකුට හානියක් වෙන්නේ නැති වෙන්න මේ ක්‍රියාන්විතය කරා ඒක එහෙම සාර්ථක වුණා ඊට පස්සේ අපේ කොම්නොත් මට ගොඩාක් ප්‍රශංසා කරා ඒ ගන්න තිබ්බ ටාගට් එක අරගත්ත නිසා ඒක බොහොම දුෂ්කර වගකීම් ගොඩක් තිබ්බ ක්‍රියාන්විතයක් හැටියට සඳහන් කරන්න පුළුවන් ඒ කාලේ හැටියට දැන් විශේෂ යාත්‍රා බලගණය SBS එකේ කටයුතු කළ ඔබ තවත් විශේෂිත පුද්ගලයෙක්. ඒ ඔබ ස්නයිපර්වරයෙක් වන නිසා. ඔව්. ඇත්තටම මම ස්නයිපර්වරයෙක් හැටියට 1995 අවුරුද්දේ තමයි මගේ පාඨමාලාව හැදෑරුවේ. කියන්නේ දීර්ඝ පාඨමාලා ස්නයිපර් 5 ආමි එකේ දියතලාවේ ලංකාව වටේ මේ කෝස් එක තියෙනවා. හරිම අමාරු පාඨමාලාවක්. LRRP කට්ටිය ගොඩක් කරනවා ඇවිල්ලා. ගොඩක් කියලා කියන්නේ කීප දෙනෙක්. ඉතින් කොහොම හරි අපි සාර්ථකව මේ මාස 7ක විතර පුහුණුවකින් පස්සේ අපි සාර්ථකව විසිර ගිහිල්ලා අපිට තිබ්බ එක දෙයක් තමයි මේ බැජ් එක අඳගෙන නිකන් ඉන්න එපා කියලා කිව්වා. මොකද මෙච්චර ලොකු පුහුණුවීමක් කරලා ඔයගොල්ලෝ බැජ් එකට විතරක් පුහුණුවීමක් කරොත් ඒක
වැඩක් නෑ රටට වියදම් කරපු සල්ලිත් වැඩක් නෑ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ටාගට්ස් ගන්න ඕනේ කියලා. නමුත් ස්නයිපර්වරයෙක් කියන එක ඒක යුද්ධේ බොහෝම පුංචි කට්ටියකට විතරක් හම්බෙන අවස්ථාවක්. ඒ වගේම තමයි එයාට පුළුවන් බොහෝ ඈත ඉන්න සතුරෙක් මැරෙන විදිහ දකිනවා. ඒ වගේම ඔබට සංගුණු නමක් තිබෙනට ඇති. ඔව් මම තිබ්බේ දැන් ඇත්තට මම අමිගතන ආයිලත් ගොඩක් කල් නිසා මම මේක එලි කරට කමන්නේ නැහැ. මගේ ගැලි කියන නමින් තමයි තිබ්බේ. ගැලි. ඔව් ගැලි. ගැලි සහභාගී වෙන 1998 ඔඩ්ඩු සුඩාන් මෙහෙමත් කතා කරමු. ඔඩ්ඩු සුඩාන් එතකොට මේ ජයසිකුරු ක්‍රියාන්විතය කරගෙන යන කාලේ මේ කාලේ වෙනකොට අපි ඔඩ්ඩු සුඩාන් වලට ඇවිල්ලා හිටියා. එතකොට මගේ සමකාලීනයෝ තමයි මේ උදේ කෝනාරසිංහ SF එකේ හිටියා. ඔය කාලේ වෙනකොට මට තවත් සන්තෝෂයි මගේ කෝස්මේට්ලා ගොඩාක් ඉන්නවා ස්නයිපර් කෝස්මේට්ලා ඇවිල්ලා. ඉතින් ඒගොල්ලන්ට මාව දැකලා හරිම සතුටුයි. අම්මා සර් කියලා. ඉතින් මමත් තුවක්කුව මගේ තුවක්කුවක් තියෙනවා. පස්සේ මගේ ඇමිනේෂන් වල පොඩි ප්‍රශ්නයක් තිබුණ නිසා ඒවත් මාරු කරගෙන දැන් අපි කතා වෙලා අපි කරන්නේ පාරේ මැද පුදුගුරු රිප්පු කියන පාරේ ওই පැත්තේ තමයි ගොඩක් ටාගට්ස් තිබ්බේ. ඒගොල්ලෝ ලයින් එක හදනවා. අපි කරනකොට රැට කරනකොට ලොකු ගහකට ආ ටිකක් ඉල්ල ගන්නවා. ආටයක් ඉල්ල මේ ගහ කඩාගෙන යන පාරට. අපි ඊට පස්සේ යනවා ගහ යටට. ඒ අතු යට තමයි දැන් අපි හැංගිලා ඉන්නේ. ඊට පස්සේ අපි ඉතින් සයිපර්ස්ලා 5ක් 6ක් සෙට් වෙලා ඔය ඇතුළට ඉඳගෙන ඉතින් අර ලොකුවට මේ කන්සීල් වෙන ඒවා කැමාෆ්ලාජ් කරන ඒවා නෑ. මොකද අපි දැන් හොඳ ස්නයිපර් වරු වෙලා ඉන්නේ. අපි දන්නවා කොහොමද මාට් වෙන්නේ. කොහොමද මේ ඒගොල්ලන්ට පේන්නේ නැතුව ඉන්න ඕනේ. මොන විදිහටද කරන්න ඕනේ. ගහ උඩද ඉන්න ඕනේ. ගහ යටද ඉන්න ඕනේ. කොළ ලැංගෙද ඉන්න ඕනේ කියලා. දැන් ඒගොල්ලෝ ගැහුවනම් අපිට කුඩු වෙන ලෙවල් එකක් තියෙනවා. මොකද ඒගොල්ලෝ හිතන්නේ නෑ මේ අත්ත උඩ ඉන්නේ කියලා. මොකද මාර ඕපන් පැච් එකක් පාරේ මැද පොඩි අත්තක් කටලා තියෙනවා. අත්ත යට තමයි දැන් අපි ඉන්නේ. ඉතින් එක දවසක් ගැහුවා කොහොම හරි උදේ පටන් අරගෙන 10ට පටන් අරගෙන හැන්දෑවේ 4 විතර වෙනකම්ම හිටියා. එතකොට ඉරත් පිටිපස්සෙන් එන්නේ. දැන් 12න් පස්සේ ඉර අපේ පස්සට එනවා. එතකොට පොඩ ඉලක්කපත්වල තියෙන දුරාරෝමිය පොඩ වෙනස් වෙනවා අපි දන්නේ. එදා අපි 6 දෙනාම එකතු වෙලා කොහොම හරි ටාගට් 36ක් ඔක්කොම කිලින් ටාගට්. සමහර ඒවා මට මතකයි ගැහුවා මේ එක තැනකදී මේ බයිසිකල් එක ඇවිල්ලා එක්කෙනෙක් ඇවිල්ලා බයිසිකලේ කැඩෙනවා. ෂොට් එක වදිනවා. වැදුනට පස්සේ ෂොට් එක වැදිලා පොඩ්ඩක් වෙලා ඉඳලා මේ මන් දන්නේ ඒගොල්ලෝ මොනතරම් පුහුණුවීමක් ලබාගත් ත්‍රස්තවාදීද කියලා. ෂොට් එක වැදිලා තව එකෙක් ඇවිල්ලා අර උස්සන්නේ එයාටත් වදිනවා. එයාටත් ගහනවා. ඉතින් වදිනකොට ඉතින් සමහර තැන් වලට වදිනවා 20 වෙලා යනවා. සමහර තැන් වලට වදිනවා මේ හරියට එහෙම වදිනවා එහෙම වැටෙනවා. නිකන් කෙහෙල් කඳ කැපුවා වගේ වැටෙනවා. මේ බොඩිස් වලට වදිනවා පොඩ ඈතට 20 වෙනවා. මේ හරියට වැටුනහම එහෙම හිමීට මෙයා වෙනවා. ඉතින් ඒ වගේ එක තැනකදී තිබ්බා ටාගට් එකක් අපිට ගන්න මේ කොහොම හරි ඒක අපේ ස්නයිපර් ආචාර ධර්ම වලට පටහැරි නිසා ගත්තේ නෑ. මොකද ඒක ඒගොල්ලෝ එක්කෙනෙක් එක වෙලාවක කනවා. කාපු නිසා ගැහුවේ නෑ. ඉතින් එදා ගැහුවේ නෑ. ඊට පස්සේ ඒ සේම් තැන මේ දෙන්නේ ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි එකට එකතු වෙන එකක් තිබ්බා. ඒක ගැහුවේ නෑ. මොකද ඒවා ආචාර ධර්ම වලට පටහැනි. කනකොට සාමාන්‍ය සතුරකට වෙඩි තියන්න එපා කියලා තියෙනවා. ඒ වගේ තමයි අර වගේ අවස්ථාවකදී වෙඩි තියන්න එපා කියලා තියෙනවා. ওই දෙක මග හැරුණා. දැන් අපේ ස්නයිපර්ස්ලා සෑහෙන්න ඒ හරිය ගහලා ඉවරයි. හැබැයි මේ දැන් ඒගොල්ලෝ එන්නෙත් නෑ. එක තැනක් තිබ්බා මේ එතන උනේ දැන් එතන අනිවාර්යෙන් කියනවා මෙතන එක්කෙනෙක් පනිනවාම තමයි කියලා කියන බෑ. බන්ට් එක හොම ගිහිල්ලා ලොකු ගාවක් තියෙනවා. එතන ඉතින් පුදුගුරුප්පු පාර. එතන ඉඳලා මීටර් 50ක් විතර දකුණු අත පැත්තට වෙන්න ඈත මීටර් 600 මට පේන බන්ඩ් එකක්. ඒ බන්ඩ් එකේ දිගටම ගියාට පස්සේ යන පල්ලෙහා හරියේදී මෙහෙම කැලේ මණ්ඩියක් තියෙනවා. ඔතනින් එක්කෙනෙක් පනිනවා කියලා කියනවා. I think දැන් ආමි ස්නයිපර්ස්ලත් මගේ කට්ටියත් ආසව නෑ බොරු වෙන්නේ නැතිස කියලා කියනවා. හැබැයි OP එකෙන් කියන අනිවාර්යෙන් පන්න අපිට පේනවා කියලා. ඊට පස්සේ මගේ ආමි හිටපු කෝස්මේට්ලත් ඒගොල්ලොත් ආරෙන් මෙහෙන් ගියා. කියන්නේ අද රෑන්කස්ලා ඔක්කොම පහ හිටපු කට්ටිය. මම පොඩ්ඩක් තුවක්කුව දාගෙන මම සිවුරත් කියලා සර් පොඩ්ඩක් වෙලා ගන්නවා මේකට. හරි ඉසෝ අශෝක ජයවීර හිටියේ. ජයවීර සර් කමාන්ඩර්. පස්සේ සර් කමක් නැහැ. කියලා උදේ ගිහිල්ලා හැන්දෑව වෙනකන් ඉන්නව නැහැ. බයි මට එක තැනකදී ඒ හැමතිස්සෙම OP එක කියන දැන් ගියා කියලා කියනවා. වෙන්නේ නැහැ. මම බයින එක දාගෙන ඉන්නකොට මම දැක්කා දැන් මේ කාලේ මේ නොවැම්බර් දෙසැම්බර් කිට්ටුන කාලේ හොඳට වැස්ස. මුළු කැලේම කොළ පාටයි. බයින එකේ දාගෙන මම මේවා කරන් ඉන්නකොට මට දැන් එක තැනක පේනවා මේ කොළ පාට කැලේ එක තැනක දිනවා දුඟුරු පාට එකක්. මම හොඳට
බලනකින් මොකද්ද මේ දුඹුරු පාට තියෙන එක බලනකොට ඇත්තටම තිබ්බේ තල්ලතු දෙකක් නිකන් පොල්ලත්තක් වේලා වගේ තල්ලතු දෙකකට මක්කර ඩිසයින් එකක් දාලා තියෙනවා. මට එතන මට දැන් බලුවා කොහොමද මෙච්චර කැලේ කොළ පාට තියෙනකොට මේ දුඹුරු පාට එකක් මෙතනට එන්නේ කොහොමද කියන දේ මට පොඩ්ඩක් සැකේට මම එතන ෆෝකස් කරන් ඉන්නකොට හරියට මම දැක්කා උදේ 10 වෙනකොට 10යි 10ට විතර ටී කෑන් එකකුත් අරගෙන අවසරවන්තයි ඉතින් ඒ මිනිස්සයා ටී කෑන් එකක් ගත්ත කෙනෙක් මෙහෙම තාප්පර 4-5ක් වගේ වෙලාවක මෙහෙම පොඩි උමුටක් වෙලා යනවා. ඕම ගිහිල්ලා අර බණ්ඩ එකේ එතනින් නොපෙනී යනවා. මම දැනගත්තා මේ අර අනිවාර්යෙන් තේ ගෙනින එකෙක් වෙන්න ඇති. නැත්තම් වෙන එක්කෙනෙක්. දැන් මේකේ තිබ්බේ ටාගට් එකේ විශේෂත්වය නෙමෙයි තිබ්බේ. මේකේ තිබ්බේ දුර ප්‍රමාණය. මීටර් 930ක් තියෙනවා දුර. අපේ ස්නයිපර් ටාගට් එකෙන් ගන්න පුළුවන් කිලිං රේන්ජ් එක තියෙන 600 meters. නමුත් 1000 meters වෙනකම් වෙඩි තියන්න පුළුවන්. 600 meters pin point කියන්නේ මැරෙනාම තමයි. අර 80 joule කියන එක ඇඟට යනවා. ඇතුළට ගියත් තමයි මිනිහෙක් මැරෙන්නේ. ඒක 600 වල ෂුවර් එකටම වෙනවා කියලා තියෙනවා. ෆුල් එෆෙක්ටිව් ෆයර් එක තියෙනවා. 1000 වෙනකම් වෙඩි තියන්න පුළුවන්. එහෙම ඒ කාලේ වෙනකොට මීටර් 850ක් වගේ වෙඩි තියපු කට්ටිය තමයි හිටියේ ටාගට් එකක් කිලිං ටාගට් එකක් ගත්ත කෙනෙක්. මෙතන මීටර් 930ක් තියෙනවා දුර. හැබැයි ඉතින් මම තීරණය කරා කොහොම හරි ගන්නම් කියලා. දැන් ආපහු බලාගෙන හිටියා. ආපහු දැන් සාහන වෙලාවකින් එන්නේ නැහැ මෙයා. එතකොට දැන් දවල්ටත් මීට මම පොඩ්ඩක් කාලා හොඳටම රෙඩි වෙලා ඉන්නකොට හැන්දෑවේ 2:40ට විතර අරයා මං ආපහු දැක්කා. හැබැයි මට වෙඩි තියන්න බෑ. මොකද මම දැන් තාම මේ ටාගට් එක බොහොම පොඩි වෙලාවක් ඉතින් පහුවදාත් එනවනේ. පහුවදාත් දැන් අලුත් දවසක් නේ තියෙන්නේ. පහුවදාත් උදේ ගන්න එක දාගෙන හිටියා. ඉන්නකොට ඉතින් ඒ වෙලාවේ තමයි මාළුවා හැමට අහුනේ. මම ඒකට OP එකත් යවලා තිබ්බේ මීටර 800ක් විතර ඉස්සරහට යවලා තිබ්බා. මම ගහන එක මට කියන්න ඕනේ කියන එක. දෙන්නෙක් ගියා කැමැත්තෙන්ම ගියා. අපි සාමාන්‍ය මීටර 200ක් විතර ඉස්සරහට යවන්නේ රැට. මේ උදේට OP observation post කියන එක. ඒගොල්ලන්ගේ රාජකාරිය තියෙන ඉස්සරහට කියලා නිරීක්ෂණය කරන එක. ඉතින් ඉදා 800ක් වගේ යවුවා. ඉන්නකොට අර විදිහටම අරයා ආවා. එනකොටම මම හැමතිස්සෙම ෆස්ට් ප්‍රෙෂර් එකේම තමයි තියාගෙන හිටියේ තුවක්කුව. චූට්ටයි කියන්නේ ඇත්තට මේක සාමාන්‍ය කෙනෙකුට දුන්නොත් ඇඟිල්ල තිබ්බොත් යන ලෙවල් එකේ. ඒකටත් අපි පොඩි පළවෙනි පීඩනය කියන එක අපිට පුළුවන් අල්ල ගන්න. හරි සෙන්සිටිව් ස්නයිපර් මේ ට්‍රිගර්ස්. ඒකටම හරි යනකොටම හරියට බැදුනා. කොහොමද මෙතන මේ හරියට තමයි ඒම් කරේ. මොකද මට පේන්නේ මෙහෙම මූවමන්ට් එකක් පේන්නේ. මේ සයිඩ් බේස් එකක්. මෙහෙම පේන්නේ නැහැ. මෙතනට තමයි වැදුනේ. කොහමද ඉතින් OP දෙන්න කියනවා මේ පස්සේ මේගොල්ලෝ අපි පස්සට ගත්තා. මම දන්නවා අනිවාර්යෙන් ෂොට් එක වැදුනා කියලා. මේවා කෑල්ලෙන් එහා පැත්තේ ඒගොල්ලන්ගේ ලයින් එක තියෙන්නේ. ලයින් එකේ අර එන තැනින් තමයි අර මේ තිබිලා තියෙන්නේ මේ තල් අතු දෙක දාලා තියෙන්නේ පොඩි ගේට්ටුවක් වගේ එකක්. ඒක ඉතින් ඇත්තට මේගොල්ලෝ කොළ පාටින් ඕක හදලා තිබ්බනම් මට අහුවෙන්නේ නැහැ කීයටවත්. මොකද කවදාකවත් හිතන්න බෑනේ. අර දුඹුරු පාට එක දැක්ක නිසා තමයි අපි තීරණය කරේ මේ අනිවාර්යෙන් මෙතන මොකක් හරි අන්යුෂුවල් දෙයක් ඇති කියන එක. ඉතින් ඇත්තටම ඒක හොඳයි කියලා කියන්නේ ස්නයිපර් කෙනෙක්ගේ තියෙන ලොකුම වැදගත්කම තමයි ඒක කියන්න ඕනේ හැම කෙනාම හිතන් ඉන්නේ වෙඩි තියන්න පුළුවන්කම කියලා. ස්නයිපර් කෙනෙක්ගේ ට්‍රේනින් එකකට ගන්නෙම හොඳට වෙඩි තියන්න පුළුවන් කට්ටිය. ස්නයිපර් කෙනෙක්ගේ තියෙන ලොකුම දේ තමයි judging distance and identifying the targets. ඉලක්කපත් හොයාගන්න එක සහ ඉලක්කපතට තියෙන දුර තීරණය කරන එක. ඒක මේ අපි කොච්චර equipments වලින් ගත්තත් ඕන තරම් වර්ධින අවස්ථාවල් තියෙනවා. ඉතින් wind speed එකයි දුරයි ගන්න එක ඊට අමතරව යාගේ දරා ගැනීම හැකියාව උපරිම තියෙන්න ඕනේ. ඒ වගේ කට්ටියව තමයි ගන්න. මොකද ස්නයිපර් නිර්වචනයක් කියන්නේ රණබීම් ක්‍රම කෙලෙහි කෙල පැමිණි සොල්දාදුවන් පමණක් ස්නයිපර්වරුන් විය යුතුය කියන එක. ඉතින් ඒක රණබීම් ක්‍රමයක් දන්නවා. වෙඩි තියන්නත් හොඳට පුළුවන් වෙන්න ඕන. නැත්නම් ස්නයිපර් වලට එවන්නේ නැහැ. ඊට අමතරව අර target identifying target judging distance ඕක and map reading. map reading උත් ඒවා සාමාන්‍යයි. නමුත් ඒ ටික හොඳට තියෙන්න ඕනේ. මේ ඉලක්කපත ඉතිහාසගත වෙනවා. මේක ඉතිහාසගත වෙනවා. මොකද ඒක හොඳට මොනිටර්ත් වුණා. ඊට පස්සේ මම ඒ කාලේ හිටපු බ්‍රිගේඩියර් බෝරාන් හිටියේ සර්ට කියලා අස්සනකුත් දාගත්ත කිල්ස් බුක් එකේ. මේ කොහොමත් අපිට ඒක කරන්න ඕනේ කිල්ස් බුක් එකේ අස්සම් කරන්න. නැත්නම් ඉතින් ගිහිලා කියනවා මම මෙච්චර ගත්තා කියලා. ඒක මොනිටර් වෙන්න ඕනේ. ස්නයිපර් කෙනෙක් ටාගට් එකක් ගත්තොත් මොනිටර් සෙට් එකේ මොනිටර් වෙන්න ඕනේ. මේව වීර කොටි මරණයටපත් වුණා කියලා කිව්වා. ඒගොල්ලෝ ස්නයිපර් ඇටැක් එකක් වුණොත් කියනවා ස්නයිපර් කෙනෙක් විය හැකිය කියලා කියනවා. මොකද ඒ ෂොට් එක අඳුරගන්න අර කියන්නේ සාමාන්‍යයෙන් රවුන්ඩ්ස් ලක්ෂයක් වැඩි තිබ්බත් යුද්ධයක ස්නයිපර් රවුන්ඩ් එකක් ගියොත් ඒක දන්නවා මේ ස්නයිපර් කෙනෙක් ගැහුවේ කියලා.
මොකද ඒවා එච්චර ස්පීඩ්. රවුන්ඩ් එක හරි ස්පීඩ්. ඒක උඩ කන ළඟින් යනකොට ඒක අනිත්‍යවට යනවට වඩා ගොඩක් ස්පීඩ් රවුන්ඩ් එක. ඉතින් ඒකෙන් දන්නවා ස්නයිපර් කෙනෙක් කියලා. ඒකට ඉතින් හැම කෙනාම පොඩ්ඩක් සැරෙන්ඩ් වෙලා ඉන්නවා ස්නයිපර් කෙනෙක් ඉන්නවා. වසර 8කට පසු මේ විශේෂ යාත්‍රා බලගණයට ඔබ සමුදෙනවා. එහෙමයි. ඉන් අනතුරුව 2000 වර්ෂයේදී මේ කතා කරන යන මෙහෙයුම තෝරංකාඩු. ඔව්. තෝරංකාඩු මේක වෙන්නේ මේ කාලේ වෙනකොට ඇත්තටම මේ 2010 මේ අවුරුද්ද කියන්නේ ඉතින් බොහොම මේ කියන්නේ මට නම් ඇත්තටම හරියට නිකන් බොහොම දුක්ඛදායක අවුරුද්දක් වුණා. මොකද විශේෂ හමුදාවක ඉන්නවා වගේ නෙවෙයි. එළියට ඇවිල්ලා සාමාන්‍ය දිගටම ඩිෆෙන්සිව් රෝල් එකේ ඉන්නවා කියන්නේ ඒක ටිකක් අමාරුයි කියන්නේ ටිකක් දුක්ඛදායකයි. කියන්නේ සමහරවිට මිනිසුන්ට එපා වෙනවා කියන්නේ ස්ට්‍රෙස් එක එහෙම එනවා වැඩි කාලයක් ඉතින්. හැබැයි නමුත් අපි ඒව මැනේජ් කරගෙන හිටියා. එදා උනේ මේ කාලේ වෙනකොට එක දවසක ගැහුවා සල්පයාරු කියලා පැත්තකට ගහලා අපි 30ක් විතර ඉවරයි නේවි එකේ. ඊට පස්සේ ගැහුවා සාම්බල්තියෝ කියලා කැම්ප් එකකට ගැහුවා. ඊට දවස් දෙකකට පස්සේ එතනත් 13ක් දුකහිත ප්‍රමාණයක් ගියා. දැන් මම මේ කියන දවස් යනකොට මම 6 කණේ හිටියේ වතුර ටැංකියේ. එනකොට දැන් ගහනවා කොහෙද තෝරංකාඩු පොලිසියට. පොලිසියේ නේවි එකෙන් ඉන්නවා. ඇත්තටම මට කිසි දෙයක් කරන්න බෑ ඒ වෙලාවේදී. මොකද මට වතුර ටැංකිය ඉඳලා පේනවා මට තියෙන බලාගෙන ඉන්න තියෙන්නේ. මට පේනවා ඉතින් උඩින් යනවා ගහනවා විශාල වශයෙන් සද්දයි අරවයි මේ ඔක්කොම. මට පොඩි මේකක් තිබ්බා. දැන් මේ කාලේ වෙනකොට ඇත්තටම අපි මම වතුර ටැංකියේ හිටියට මගේ ළමයි එහෙම මේ හැමතිස්සෙම මම එළියේ තමයි දාලා තියෙන්නේ. මම විතරක් වතුර ටැංකියේ මැදටලා ඉන්න. කවුරුහරි ගැහුවොත් අනිවාර්යෙන් මාව කොටු වෙනවා. ලොකු වතුර ටැංකියක් තියෙන 6 කන්නේ. ලොකු විශාල වතුර ටැංකියක්. ඒක උඩ තමයි ඉන්නේ. එතන ගන්න එකකුත් තියාගෙන මම ඒ ගන්න එකත් ගලවලා දාලා තමයි ඉන්නේ. මොකද මට වටේම එකක් තමයි පේනවා. මේ අනිත් එක තමයි මේ එතන ඉඳගෙන ටිකක් පොඩක් කමාන්ඩ් කරගන්නත් පුළුවන්. මොකද දැන් මම ඔෆෙන්සිව් රෝල් එකක නෙවෙයි ඉන්නේ. හැබැයි ඔය කාලේ වෙනකොට මට හිටියා හොඳ ළමයි 4 දෙනෙක් හිටියා. මේ එක්ක ළමයෙක් කරා SBS එකෙන් ටිකක් අවුරුදු 4ක් විතර ඉඳලා ආපු එක්කෙනෙක්. අනිත් ළමයි දෙන්නත් හරිම හොඳයි. දැන් මේ පොලිසියට ගහනකොට දැන් අර කලින් අවස්ථා දෙකේදීම උනේ මේ ගහලා ඇවිල්ලා තමයි අර සුද්ධ කරගෙන යන්නේ බඩු ටික ඔක්කොම. ඒගොල්ලෝ පිටිපස්සෙන් එන්නේ. අරගොල්ලන්ට තියෙන ගහන එක කරන්න. මේගොල්ලෝ ගහලා යන්න ඕනේ පෙරේගොල්ලෝ මැව පැත්තේ. පස්සේ දැන් මෙයාලා ගහලා පිටිපස්සෙන් යනකොට මේ ගහලා බඩු ඔක්කොම අරගෙන යනකොට අපි කැලේ ඇතුලෙන් පොඩ්ඩක් ඉන්ටර්සෙප්ට් පොඩ්ඩනේ සෑහෙන දුර ප්‍රමාණය ඉන්ටර්සෙප්ට් කරගෙන ගියා වල්ගේට හරි කෑල්ලකට ගහමු කියලා. මෙහෙම නිකන් බල ඉඳලා යන්න දෙන්න බෑනේ. ඔය වෙද්දී යනවා මේ පරන්තන් EPS පරන්තන් වලට ගහනවා. නමුත් මේගොල්ලන් ගෙනලා තියෙනවා මේ තෝරංකාඩු පොලිසියට ගැහුවට පස්සේ පොලිසියටයි නේවි එකටයි ගැහුවට පස්සේ අපේ තියෙන බඩු ටික ඔක්කොම අරගෙන යන පාටි එකේ ලීඩ් කරගෙන යන්න තිබිලා තියෙන මේගොල්ලන්ට. ඉතින් අපිට මම එතකොට නායක හමුදාවෙන් එන්නත් ලඟ වෙලා තිබ්බේ. යන්න ඉස්සල දවසෙත් ඔය වගේම ක්‍රියාන්විතයක් කරා. නමුත් ඒක හරි ගියේ නැහැ කියලා කියන්නේ ඒක යන්න අද සිග්නල් එක අවුට්ලා තියෙනකොට මම ඊට ඉස්සල දවසෙත් මම අප් එකේ ඉන්න මට ඕන නෑ ඉන්න තිබ්බා. නමුත් මට එහෙම බලාගෙන ඉන්න බෑ. ඔය වැඩේත් ඉතින් කරලා ඉතින් ඒක තමයි අන්තිමටම අයිබෝවන් කියලා එන්න මේ නායක හමුදාට අයිබෝවන් කියලා ආවේ. එතරම් ඉතින් යමක් කරලා තමයි ආවේ. රට සුරකීම කාගෙත් වගකීමක් වෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණවිරුවෙක් විදිහට අද ඔබට තිබෙන්නේ ආත්ම අභිමානයක්. ඒ ගැන ඔබ දකින්නේ කොහොමද? මට පුද්ගලිකව හිතෙන දෙයක් තමයි හොඳ රණවිරුවෝ කියන කට්ටිය එකපාරට බිහි වෙන්නේ නැහැ. හොඳ රණවිරුවෝ කියන්නේ ගොඩක් හොඳ රණවිරුවෝ වෙන්න හැම කෙනාටම බෑ. රණවිරුවෙක් වෙන්න ඇත්තටම සංසාරගත පුරුද්දක් තියෙනවා. මම මගේ සේවය කාලය අනුව මම උපරිම තෘප්තිමත් වෙනවා. මොකද මම රටට ණය නැහැ කියන එකත් මේ රටේ ඕන තැනකට යෑමේ මේ ඉඳීමේ අයිතිය මට තියෙනවා. මොකද මම රට ආරක්ෂා කරන්න බැඳුණු කෙනෙක්. ඉතින් මේ අන්තිම අවස්ථාවේ මට දෙන්න පොඩි වෙලාවක් ස්තුති කරන්න විශේෂයෙන්ම මගේ මම ගොඩාක් සලකන නායක හමුදාවේ වයිස් අද්මිරල් විජේගුණරත්න ඒ වගේම මම ගොඩාක් කැමති සර්ලා ඉන්නවා. ගොඩක් ෆිගේරා කියලා කෙනෙක් ඉන්නවා. මට හැමතිස්සෙම ධෛර්යය දුන්න කෙනෙක්. ඒගොල්ලන්ට මම ගොඩක් නායකති. ඒ වගේම මගේ බැච්මේට්ලා කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට. සහ නායක හමුදාවේ මාත් එක්ක ක්‍රියාන්විත වලට ගිහිල්ලා ජීවිත නැති වුණ කට්ටියක් ඉන්නවා. තුවාල වෙච්ච කට්ටියක් ඉන්නවා. ඒ හැම කෙනාගේම කඳුළු
ලේ ගංගා මැදින් තමයි අපේ මොකක් හරි සාර්ථකත්වයක් තිබ්බනම් තිබ්බේ. ඒකට ඇත්තට මම ගොඩක් කටියට ණයයි. ඒ වගේම මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ තවත් රණවිරුවෙක්. එහෙම. ඔහුවත් අපි මතක් කරනවා. රවි ද සොයිසා සබ්ද මහත්මයා. ඒ වගේම දයාපරණ හිතවත ඉෂාරවත් අපි මතක් කරනවා මෙහි සම්බන්ධීකරණය ඇති කරලා දුන්නේ ඔවුන්. ඉතින් චිරාත් කාලයක් රටට සේවය කරන්නට ඔබට ලැබේවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හෙට දවසේ යහපත් වේවයි කියලා නැවතත් සිහි ගන්නවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.